යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සෑම කෙනෙක්ව ආදරෙන් පිළිගන්නවා. අපි මේ උදෑසන උන්වහන්සේගේ වචනේ අපි කොටසක් බලන්න යනවා. අපි දකින දේ තමයි මේ කාලය තුල ඒ මුළු ලෝකයේම සිටින කිතුණුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, උන්වහන්සේගේ ඒ දුක් ප්‍රාප්තිය සිහි කරනවා වගේම අද වගේ මේ නිදිනක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මලොන් දෙත්තාන වූ ඒ කාරණාව, ඒ මහත් වූ ඒ පුදුම දේ, ඒ මේ කිතුණු ඇදහිල්ලේ තිබෙන ප්‍රධානතම පදනම යේසුස් වහන්සේ මලොන්ගේ නැගිටීම. ඒක ගැන උන්වහන්සේගේ දරුවන් ඒක සමරනවා. ඒ ගැන උන්වහන්සේට ප්‍රශංසා කරනවා. අපි දකිනවා අපි ගිය සිකුරාදා අපි බැලුව කාරණාව තමයි යේසුස් වහන්සේගේ මරණය. මේ කාරණාවේදී උන්වහන්සේ මැරෙන පිණිස උන්වහන්සේ මේ පොළොවට පැමිණියා. උන්වහන්සේ මැරෙන දේ උන්වහන්සේ මැරෙන ඉස්සර ප්‍රකාශ කළා. උන්වහන්සේට ඒ තාම පැය පැමිණ තිබුණු නැති වෙලාවක් තිබුණා. ඒ වගේම ඒ පැය පැමිණිය අවස්ථාවක් ආවා. ඒ පුත්‍රයන්න් වහන්සේව පියාණන් වහන්සේ විසින් මහිමයට පත් කරන පැය පැමිණිය බව අපි ගිය සිකුරාදා අපි ඒක බලුවා උන්වහන්සේගේ වචනේ තුලින්. අපි දකිනවා යේසුස් වහන්සේ මැරුණා. ඊපසුව යේසුස් වහන්සේව ඒ සොහනක අපි දකිනවා තැන්පත් කරා. අපි සියලු දෙනා මේක දන්නවා උන්වහන්සේව ඒ සොහනක තැන්පත් කරපු බව. ඒක මතෙව් පොතේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. එතන තිබෙනවා මතෙව් 27 වෙනි පරිච්ඡේදයේ 65 වෙනි පදේ ඉඳන් තිබෙනවා නුඹලාට රැකවලුන් සිටිති. නුඹලා ගොස් පුළුවන් පමණ එය සුරක්ෂිත කොට තබන්නයි පිලාත් ඔවුන්ට කීවේය. ඔව්හු ගොස් ගල මුද්‍රා කළ රැකවලුන් ඇතිව සොහොන්ගේ සුරක්ෂිත කළෝය. අපි දකිනවා ඒ කාලේ තිබුණා වූ ඒ රෝම අධිරාජ්‍යයේ තිබුණා වූ ඒ නීතිය තුළ, ඒගොල්ලන්ගේ තිබුණා වූ ඒ ආධිපත්‍ය තුළ ඒ යේසුස් වහන්සේව තැන්පත් කළා වූ ඒ සොහොන ඒ ගල මුද්‍රා කළා. ඒගොල්ලන්ගේ තිබෙනවා වෙනම රෝමවරුන්ට තිබෙනවා වෙනම සීල් එකක්. ඒ ගල සීල් කරලා ඒ මුද්‍රා කරලා රැකවලුන්ම තිබුවා. ඒ කියන්නේ සොල්දාදුවන්ව ආරක්ෂිත නිලධාරීන්ව ඒ සොහොන ඒ ආරක්ෂා කරන්න පිලාත් පිටින් විසින් ඒ නියෝගය දුන්නා. අපි දකිනවා. මොකද යේසුස් වහන්සේ මලොන්ගෙන් නැවත නැගිට යනවා කියලා උන්වහන්සේ ඊට පෙර ප්‍රකාශ කළා. මම දන්නේ නැහැ මේ වෙලාවේදී ඒක පිලාත් දන්නවද කියලා. නමුත් ඒ වෙලාව යුදෙව් නායකයෝ, යුදෙව් ආගමික නායකයෝ මේක දැනගෙන හිටියා යේසුස් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා කියලා. අපි ඒක ගැන පස්සේ බලන්න යනවා. නමුත් අපි දන්න දේ යේසුස් වහන්සේව තැන්පත් කරපු සොහොන ඒ ගල මුද්‍රා කළා, රැකවලුන්ව හැබුවා. මේක උන්වහන්සේගේ වචනේ ලියා තිබෙනවා. ඒක පිලාත්ගේ නියෝගයක්. ඒක රෝම ආණ්ඩුකාරයෙක් වන පිලාත්ගේ නියෝගයක්. ඒක නිසා මේක ලෙහිසු පසු දෙයක් නෙමෙයි. යේසුස් වහන්සේව තැන්පත් කරපු සොහොන රැකවල් කරා. ඒක සීල් කරලා සොල්දාදුවන්ව තබලා ඒක ආරක්ෂා කරන්න නියෝගයක් දුන්නා පිලාත්. ඒ නිසා මේ ගල පෙරලන්න කාට කවුරු හරි ඇවිල්ලා මිනිස්සු කියලා මේ ගල පෙරලන්න නැත්තම් මේ අර බොරුවක් පියක් තුනා කියලා කියන්නේ බයිබලෙම තිබෙනවා. අර යේසුස් වහන්සේගේ ගෝලියෝ ඇවිල්ලා යේසුස් වහන්සේගේ මේ මුරුත මේ දේහය සොරාගෙන ගියා. මේ බොරුව ඉදිරිපත් කළා මේ ආගමික නායකයෝ ඒ කාලේ. ඒක අපි පස්සේ බලමු. නමුත් මේ ඒව කරන්න පුළුවන්ද මේ රෝම මේ පිලාත් දීපු නියෝගය? රැකවලුන්ව තබලා ආරක්ෂිත නිලධාරීන්ව තබලා ගල සීල් කරලා තිනවා. මේ දේවල් කරන්න පුළුවන්ද මේ හුදෙක් මේ යේසුස් වහන්සේගේ ගෝලයන්ට? යේසුස් වහන්සේගේ ගෝලෝ උන්වහන්සේගේ මරණයේ වෙලාවේ බහුතරයක් අය මොකද කරේ? සැඟවුණා. මරණය බයෙන් ඒගොල්ලෝ සැඟවුණා. පේත්‍රස් පවා යේසුස් වහන්සේව හඳුනන්නේ නැහැ කියලා කිව්වා. එවැනි දේවල් වුණා. යේසුස් වහන්සේගේ ගෝලයෝ අධෛර්ය වුණා. යේසුස් වහන්සේගේ මරණයත් සමග ඒගොල්ලෝ අධෛර්ය වුණා. ඒක බයිබලයේ ඒ ලියා තිබෙන දේවල් අනුව අපිට තේරෙනවා. ඒගොල්ලෝ මරණ බයෙන් සැඟවුණා. කට්ටිය ඇවිල්ලා ඒගොල්ලන්ව මරයි කියලා ඒගොල්ලෝ සැඟවුණා. මෙවැනි තත්ත්වයක්, මෙවැනි පසුබිමක් තමයි යේසුස් වහන්සේගේ භූමි දානයත් සමගම, උන්වහන්සේගේ මරණයත් උන්වහන්සේගේ භූමි දානයත් සමගම මේ වෙලාවේදී පැවතුනේ මෙවැනි තත්ත්වයක්. අපි දක්නවා යේසුස් වහන්සේ මැරෙන මොහොතේ මේ සෝවා ධර්මයාගේ පවා ඒ යම් වෙනසක් වුණා. ඝනාන්ධකාරයක් පැමිණියා පැය කිහිපයක් තිස්සේ. අපි දකිනවා ඒක ඒ පුදුම දේ වුණා. පොළොව කම්පාවක් වුණා. අපි දකිනවා දේව මාලිගාවේ තිරය ඉරුණා. මෙවැනි බලවත් දේවල් වුණා. ඒවා ලේඛනගත වෙලා තිබෙනවා. මේවා නිකන් මේ බොරු නෙමෙයි. සුරංගනා කතා නෙමෙයි. ඒ නිසා මේ දේවල් තිබෙනවා. එහෙම කාරණාවක් තියෙද්දි යේසුස් වහන්සේව භූමි දානය කළා. අපි බලමු පොඩි කාරණාවක්. ගීතාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ අපි පොඩ්ඩක් බලමු. ගීතාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ තියෙනවා මක්නිසාද ඔබ මාගේ ආත්මය ශීලෙහි තිබෙන්න නාරිනසේක. ඔබගේ ශුද්ධ තැනත්තාට කුණු වීම දකින්ට නොදෙනසේක. ඔබ මට ජීවනයේ මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය. ඔබගේ දකුණු පැත්තෙහි සදා කාලයටම සැපත ඇත්තේය. මේ ගීතාවලියේ පරිච්ඡේදයේ ඒ දාවිත්තුමා යම් අනාගත වාක්‍යයක් කියනවා. මේ කාරණාව අපි ඉස්සරහට බලන්න යනවා. මම මේ කිව්වේ යේසුස් වහන්සේ මලොන්ගෙන් නැගිටීම සම්බන්ධව දාවිත්තුමා නොදැනුවත්වම එතුමා ඒ ආත්මෙන් පූර්ණව ඒ කිව්වා වූ අනාගත වාක්‍යයක කොටසක් අපි බැලුවේ. ගීතාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 10 ඉඳන් 11 අපි දැක්කේ.
නිසා යේසුස් වහන්සේ මලුන්ගේ නැගිටීම සම්බන්ධව විවිධ අනාගත වාක්‍ය විශුද්ධ ලියවිල්ලේ පරණ කිවිසුමේ අලුත් කිවිසුමේ තිබෙනවා. අපි ඒවා ඉදිරියට යම් ප්‍රමාණයකට බලන්න යනවා. අපි බලමු මේ උදෑසන යේසුස් වහන්සේ මලුන්ගේ නැගිට බවට මේ තිබෙන සාක්ෂි යම් කාරණාවල් කිහිපයක් අපි බලන්න යනවා. මොකද උන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ අපව ශක්තිමත් කරන්න යනවා මේ උදෑසන. ඒ නිසා ඒ කාරණාවල් එහෙම තියෙනවා. අපි දකිනවා යේසුස් වහන්සේ මේ පොළවේ ඉන්නකොට යේසුස් වහන්සේ කිව්වා මම පියාණන් වහන්සේගේ පුත්‍රයාණන් කියලා කිව්වා. මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා යේසුස් වහන්සේ නිතරම ප්‍රකාශ කළා. අපි දකිනවා ඒක නිසාම ඒ යුදෙව් ආගමික නායකයෝ යේසුස් වහන්සේට විරුද්ධව පෙළ ගැසුණා. ඒකට හේතුව යේසුස් වහන්සේ කිව්වා මම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් කිව්වා. ඒ වගේම යේසුස් වහන්සේ තව ස්ථානවලදී කිව්වා මමයි දෙවියන් වහන්සේ කියලා. අපි ඒවා මේ වෙලාවේදී කතා කරන්න යන්නේ නැහැ වැඩිපුර. යේසුස් වහන්සේ කිව්වා මම කියන වචනය ඒ දෙවියන් වහන්සේ නික්ම යාම පොතේ අර මෝසෙස්ට ප්‍රකාශ වෙනකොට කිව්වා වූ ඒ මම කියන වචනය ඒ හය කියන වචනේම පාවිච්චි කරමින් අලුත් දිවසේදී යේසුස් වහන්සේ ප්‍රකාශ වුණා. යේසුස් වහන්සේ කතා කළා මම කියන දේ. ඒවා මෙතන මම කතා කරන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේ එවැනි භයානක නැත්නම් බරපතල යුදෙව් ආගමේ නැත්නම් යුදෙව් ඒ තෝරාවේ ඒ ව්‍යවස්ථාවේ ඉගැන්වීම් එක බලනකොට බරපතල ප්‍රකාශන යේසුස් වහන්සේ ප්‍රකාශ කළා. යේසුස් වහන්සේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව උන්වහන්සේ ප්‍රකාශ කරපු අතර අපි උදාහරණයක් ලෙස අපි කොටස් කිහිපයක් බලනවා. යේසුස් වහන්සේ ඒ පියාණන් වහන්සේ හා තමන් අතර වූ සම්බන්ධකම යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳන් 47 වෙනි පදේ දක්වා සඳහන් වෙලා තිබෙනවා. මම ඒවා මෙතනදී ඒ සියල්ල කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම යේසුස් වහන්සේ අර ලෝකයේ ආලෝකය ගැන කතා කරන වෙලාවේදී යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ සිට 20 වෙනි පදේ දක්වා ඒ කාරණාවේදී ඒ ස්ථානයේදී යේසුස් වහන්සේ ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ප්‍රකාශ කළා. ඒ යේසුස් වහන්සේ එක තැනකදී කිව්වා ඒ පියාණන් වහන්සේ පුත්‍රයාණන්ව මහිමයට පත් කරන පැමිණ තිබේ. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ මරණය නැවත යේසුස් වහන්සේ මලුන්ගේ උත්ථාන වීම ගැන ඒ කාලය පැමිණියයි කියලා එතනදී යේසුස් වහන්සේ කිව්වේ. ඒ වගේම යේසුස් වහන්සේ ඒක යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 33 ඉඳන් 42කට කියනවා. ඒ පරිච්ඡේදයේ කියන තැනක තිබෙනවා මම දෙවියන් වහන්සේගේ පුත්‍රයමි මා කී නිසා පියාණන් වහන්සේ විසින් කැපකොට ලෝකයට එවන ලද තැනැත්තා ගැන නුඹ දෙවියන් වහන්සේට අපහාස කරන්නේ යයි නුඹලා කියවුද? මේක දිගටම කියනකොට යේසුස් වහන්සේ කියනවා පියාණන් වහන්සේ මට කිව්ව දේ මම කරනවා. යේසුස් වහන්සේ කිව්වා මම ඒ පුත්‍රයාණන් වහන්සේ බව කිව්වා. යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කියනවා නමුත් යේසුස් වහන්සේ ඒ අසා ඒ රෝගය මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණවන ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි කීසේකයි. ලාසරස්ව යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටවන්න යන මොහොතේ ඊට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ මේ ප්‍රකාශය කළේ. ඒ ලාසරස් මලුන්ගෙන් නැගිටීම යේසුස් වහන්සේ කිව්වා ඒ පියාණන් වහන්සේ ඒ පුත්‍රයාණන් වහන්සේ වන තමාව මහිමයට පත් කරන්නට යන අවස්ථාවක් කියලා. ඒක නිසා යේසුස් වහන්සේ පැහැදිලිව මේ දේවල් ගැන කතා කරා. අපි දකිනවා ලූක් 22 වෙනි පරිච්ඡේදයේ 70 වෙනි පදයේ තියෙනවා ඔවුන් සියල්ලෝ එසේනම් නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයාද යසුවෝය. උන්වහන්සේද මෙන්න එහෙම කියනවා. ඒ මම බැවින් නුඹලා කියන්නමුයයි ඔවුන්ට කීසේක. ඔව්හුද තවත් සාක්ෂි අපට කුමද? මක්නිසා නුඹගේම කටින් කියනවා අපිම ඇසුමුයි කියලා යුදෙව් නායකයෝ යේසුස් වහන්සේට විරුද්ධව ඒ ගල්ගසන්න පවා ඒ යම් ස්ථානවලදී ඒගොල්ලෝ උත්සාහ කරා. යේසුස් වහන්සේ පුත්‍රයාණන් බව ප්‍රකාශ කළා. ඒ වගේම යේසුස් වහන්සේ මැරෙන මොහොතේ 100කට මුලාදෑනියෙක් වන අර එතන හිටපු ඒ සොල්දාදුවන් කීප දෙනෙක්ට මුලාදෑනියෙක්ව සිටියපු 100 දෙනෙක්ට මුලාදෑනියෙක්ව සිටිපු නායකයෙක් මෙන්න මෙහෙම දෙයක් කියනවා. මතේ 27 වෙනි පරිච්ඡේදයේ 54 කියනවා 100කට මුලාදෑනියාද ඔහු සමග යේසුස් වහන්සේ රැකවල් කරමින් සිටි අයද පොළොව කම්පාවත් සිදු වූ දේ දැක ඊතා භයපත්ව සැබවින්ම මුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයායි කී වෝය. බලන්න ඒ 100කට මුලාදානියා යේසුස් වහන්සේව රැකවල් කරමින් සිටි අයද ඒ පොළොව කම්පාව වෙලා ඒ දේවල් සිදු වෙච්ච මොහොතේ ඊටා බයවත් වුණා, භීතියටපත් වුණා. ඒගොල්ලෝ කිව්වා සැබවින්ම මුන්වහන්සේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයායි කියලා කිව්වා. ඒ නිසා මේ කාරණාව මෙහෙම වුණා. අපි දකිනවා යක්ෂ ආත්ම පවා විවිධ ස්ථානවලදී යේසුස් වහන්සේට කිව්වා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. මේක උන්වහන්සේගේ වචනේ ලියා තිබෙන නිසා විතරයි මම මේ දේ කියන්නේ. මොකද යේසුස් වහන්සේ යක්ෂයන්ට තරවට්ටු කරා. නුඹලා මේක ප්‍රසිද්ධ කරන්න එපා කියලා. මට තේරෙන්නේ නැහැ එහෙම යේසුස් වහන්සේ කිව්වා කියලා. නමුත් එතනදී යක්ෂ ආත්ම පවා මතේ වටේ 29 කියනවා බලව. ඒ යක්ෂ ආත්ම දුර වෙන වෙලාවෙදී කියනවා බලව. ඔව් මොරගසමින් මේ යක්ෂ ආත්ම මොරගසමින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණනි ඔබට අපෙන් කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වද දෙන්න ඔබ මෙහි ආසෙක්දයි කීවෝය. කාලයට ප්‍රථමයෙන් ඔබ වහන්සේ අපට වද දෙන්නවද කියලා මේ යක්ෂාත්ම පවා මොරගසන්න පටන් ගත්තා. ලූක් 4 වෙනි පරිච්ඡේදයේ 41 කියනවා යක්ෂයෝ කියනවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහා ශබ්ද පවත්වමින් බොහෝ දෙනෙකුන් දුරු වුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි ඔවුන් දැනගද සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැර කරමින්
කතා කරන්නට ඉඩ නුදුන්සේක. ඒ නිසා මම මේක මීට වඩා කියන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේ පවා යක්ෂවත්ව වලට සර කරා මේ දේවල් කරන්න මේ දේවල් කියන්න එපා කියලා. මම නමුත් මේක වචනේ දේ වචනේ ලියා තිබෙන නිසා මම මේ කිව්වේ. ඒ නිසා අපි දකිනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව පැහැදිලිව මේ සුද්ධ ලියවිල්ලේ ප්‍රකාශ වෙනවා. යොහාන් 20 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ කියනවා යොහාන් පොත ඉවර වෙන වෙලාවෙදී වගේ කියනවා මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස් වහන්සේ ගෝලයන් ඉදිරියේ කළසේක. ඊට පස්සේ කියනවා නමුත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිස විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය කියලා යොහන්තුමා උන්වහන්සේ ඒ යොහන්ගේ ඒ සුද්ධ ඒ ලියවිල්ලේ තන සඳහන් කරනවා. ඒ නිසා පැහැදිලි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මේක ඉස්ලාම් ආගම පිළිගන්නේ නැහැ. අර ඔය පාප්පරයා ඉස්ලාම් ආගමත් එක්ක සන්දානගත වෙමින් ඔය කරන ප්‍රකාශනවලදී මේවා ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක නිසා ඉස්ලාම් ධර්මය නෙමෙයි ඒ යේසුස් වහන්සේගේ කාරණාව අපි දකිනවා මෙසියස් ගැන ජුදෙව් ඒ ආගම තුල ඒ තෝරාවේ ඉඳන් පුරාණ ගිවිසුමේ යේසුස් වහන්සේ ගැන මෙසියස් වහන්සේ ගැන සඳහන් වෙලා තිබෙනවා. මේ මෙසියස් තමයි මේ යේසුස් වහන්සේ. ඒ නිසා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විවිධ ස්ථානවල ප්‍රකාශ කළා. එහෙමනම් මේ හැම දෙයක්ම උන්වහන්සේ කිව්වා. දැන් මේ ඒ වගේම අපි දකිනවා යේසුස් වහන්සේ අපි ගිය සිකුරාදා බැලුවා යේසුස් වහන්සේ මරණයට පත්වීමට ප්‍රථමයෙන් යේසුස් වහන්සේ මැරෙනවා නැවත මලුන්ගෙන් නැගිටිනවා කියලා විවිධ ස්ථානවල යේසුස් වහන්සේ ප්‍රකාශ කළා. අපි ඒවා මෙතන මම ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. කාරණා කීපයක් බැලුවොත් එහෙම මක්නිසාර උන්වහන්සේ Taman ගෝලයන්ට උගන්වමින් මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවා දෙනු ලැබ ඔහු මරන්නෝය. ඔහු මරන්නෝය. මරණු ලැබූ පසු 3 දවසකින් ඔහු නැවත නැගිටින්නේ යයි ඔවුන්ට කීසේක. නමුත් ඒ කීම ඔවුන්ට තේරුනේ නැත. උන්වහන්සේගෙන් අසන්ටද ඔහු බය වුණෝය. මේ කාරණාව යේසුස් වහන්සේගේ ගෝලයන්ට තේරුන්නේ නැහැ. ඒක නිසා තමයි යේසුස් වහන්සේ මැරුණම මේ ගෝලයෝ බය වෙලා මානසික වැටිලා මරණය බයෙන් සැඟවෙන්න පටන් ගත්තා. අධෛර්ය වුණා ඒගොල්ලෝ. නමුත් යේසුස් වහන්සේ මේ කාරණාව මාක් 9 වෙනි පරිච්ඡේදයේ 31 සඳහන් වෙනවා. මතෙව් 17 වෙනි පරිච්ඡේදයේ 22 සඳහන් වෙනවා. ලූක් 9 වෙනි පරිච්ඡේදයේ 22 සඳහන් වෙනවා. ඒ වගේම යොහාන් 10:17 පවා කියනවා මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙනවෙමින් මාගේ පියන් වහන්සේට මම ප්‍රේම කරනසේක කිසිවෙක් ඒක මගෙන් උදුරා ගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්නටත් මට බලය තිබෙනවා. නැවත ගන්නටත් මට බලය තිබෙනවා. යේසුස් වහන්සේ කිව්වා. මොකද යේසුස් වහන්සේත් පියන් වහන්සේත් එක්කෙනෙක් කියලා යේසුස් වහන්සේම ප්‍රකාශ කළා. ඒ නිසා අපි දන්නවා දැන් යේසුස් වහන්සේ මේ හැම දෙයක්ම ප්‍රකාශ කළා. ඒ වගේම යොහාන් 13 වෙනි පරිච්ඡේදයේ කියනවා පළවෙනි පදේ පාස්කු මංගල්‍යයට පළමුවෙන් යේසුස් වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන් වහන්සේ ළඟට යන Tamanගේ පැය පැමිණ තිබෙන බව දැන ලෝකයේ සිටියා වූ සුඛී සෙනකට ප්‍රේමයෙන් සිට අන්තිමේ දක්වා උන්ට ප්‍රේම කළා. යේසුස් වහන්සේ දැනගෙන හිටියා නැවත පියාණන් වහන්සේ ළඟට උන්වහන්සේ යනවා. නැවත පියාණන් වහන්සේ ළඟට යනවායි කියන්නේ උන්වහන්සේ මුලින් හිටියේ පියාණන් වහන්සේ ළඟ. ආමෙන්. පියාණන් වහන්සේ ළඟ ස්වර්ගයේ සදාකාලේ යේසුස් වහන්සේ හිටියා. හිතන්න එපා යේසුස් වහන්සේ කියන්නේ හුදෙක් නිකන් මේ ආගමික නායකයෙක් හුදෙක් මිනිස්සෙක් නේ කියලා. යේසුස් වහන්සේ ස්වර්ගයේ හිටියා. ස්වර්ගයෙන් ඉඳලා තමයි පොළොවට ආවේ. උන්වහන්සේ අපගේ පාපය වෙනුවෙන් මැරෙන්න. අපගේ පාපයේ කුලිය උන්වහන්සේ ගෙවන්න. යේසුස් වහන්සේ සැබවින්ම පැහැදිලිව දැනගෙන හිටියා මම මැරෙනවා තමයි. හැබැයි පියාණන් වහන්සේ මාව මලුන්ගෙන් නැගිටිනවයි කියන උන්වහන්සේගේ ස්ථිරභාවය තිබුණා. මේ සෑම දේ යේසුස් වහන්සේ ඔහුගේම මුඛයෙන් උන්වහන්සේගේ මුඛයෙන් යේසුස් වහන්සේ ප්‍රකාශ කළා. මේ හැම දෙයක්ම මෙහෙම ලියා තියෙද්දි යේසුස් වහන්සේ මරණයට පත් වුණා. ගෝලයන්ගේ බලාපොරොත්තු සුන් වුණා වගේ දැනුණා. දැන් බලන්න මෙවැනි ප්‍රකාශන මේ කිතුණු ඇදහිල්ලේ මේ කිතුණු ධර්මයේ මේ නැත්නම් මේ කිතුණු ඇදහිල්ලේ මේ උන්වහන්සේගේ මේ ලියවිල්ලේ සුද්ධ වචනේ සුද්ධ බයිබලයේ ලියා තිබෙන මේ කාරණාවල් අපි බලන කල යේසුස් වහන්සේ උන්වහන්සේගේම මුඛයෙන් කිව්වා මේ කාරණාවල් අපි බලන කල යේසුස් වහන්සේ මනුන්ගෙන් නැගිට්ටේ නැත්තම් මේ කිතුණු ඇදහිල්ල මොකද්ද කිසිම වැදගැම්මක් නැති එකක් වෙනවා. මොකද උන්වහන්සේ මනුන්ගෙන් නැගිට්ටේ නැත්තම් උන්වහන්සේ පැවසූ දේවල් අසත්‍ය වන අතර කිතුණු ඇදහිල්ලේ පදනම නැති වෙනවා. ආමෙන්. කිතුණු ඇදහිල්ලට පදනමක් නැති වෙනවා. එහෙනම් මේ පමණ බරපතල ප්‍රකාශන යේසුස් වහන්සේ කිව්වා වාගේම ඒ දේවල් සත්‍ය විය යුතුයි. එහෙමනම් ඒ දේවල් විය යුතුයි. ආමෙන්. එහෙමනම් මේ කිතුණු ඇදහිල්ලේ මේ ප්‍රධානතම පදනම මොකද්ද? යේසුස් වහන්සේ මලුන්ගෙන් උත්ථාන වීම. ආමෙන්. අභිෂේක තේරෙනවද පුතේ? යේසුස් වහන්සේ මලුන්ගෙන් උත්ථාන වීම. එහෙමනම් ඒ කාරණාව සිදු වෙන්න ඕනම තිබෙනවා. අපි බලනවා ඒ කාරණාව යම් කාරණාවක් කිහිපයක්. මේ යේසුස් වහන්සේ මරුන්ගේ උත්ථාන වීම සම්බන්ධව අපි කාරණා කිහිපයක් බලන්න යනවා. ඒ කියන්නේ හිස් වූ සොහන මරණයට පසු නැවත ජීවමානව උන්වහන්සේ ප්‍රකාශ වීම. තුන්වෙනි කාරණාව උන්වහන්සේගේ ගෝලයන් ඒ වගේම ආනුගාමිකයන් තුල යේසුස් වහන්සේ නැවත නැගිට්ට බවට තිබූ විශ්වාසය. අපි මේ කාරණා කිහිපය ගැන අපි පොඩ්ඩක් බලන්න යනවා. අපි දන්නවා සොහන හිස් වුණා. අපි මම කලින් කතා කරා මේ යම් පදයක යේසුස් වහන්සේ
සෝනේ තැන්පත් කරා. ඒ රැකවලුන්ව පවා තබලා දොර සීල් කරා. මේ කාරණාවල් එසේ ලියා තිබුණා. නමුත් දැන් යේසුස් වහන්සේගේ මරණයෙන් උත්ථාන වීම සම්බන්ධව මම මේ කිව්වා වූ කාරණාවල් ගැන අපි බලනකොට මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ උන්වහන්සේගේ සුද්ධ ලියවිල්ල ඒ එකිනෙක කෙනාට වෙනස් පුද්ගලයන් කිහිප දෙනෙක්ම ඒක වාර්තා කරලා තිබෙනවා. තවද එම වාර්තා මුල්ම අවදියේ ඒවා වුණා. ඒ වගේම එකිනෙක කෙනාට වෙනස් පුද්ගලයන් කිහිප දෙනෙක් එකම කාරණාව ප්‍රකාශ කිරීම තුළ ඒ විශ්වාසනීයභාවය වැඩි වෙනවා. තවද මේ වාර්තාවල් ඒ කාලයේදීම වීමත් ඒ විශ්වාසනීයභාවයට වැදගත් වෙනවා. ඒ කාලයේදීම වීම කියලා කියන්නේ මේ යේසුස් වහන්සේ මැරිලා උන්වහන්සේ මළුන්ගෙන් නැගිටිච්ච මේ කාලය තුලදීම මේවා වාර්තා වෙන්න පටන් ගත්තා. මේවා ලේඛන වෙන්න පටන් ගත්තා. මම ගිය සිකුරාදාත් කිව්වා විවිධ ධර්මතාවයන් දර්ශනවල බෞද්ධ ධර්මයේ පවා ඒගොල්ලන්ගේ ආගමික කතුවර මරණයටපත් වෙලා අවුරුදු බරගානකට පස්සේ තමයි ඒ කාරණාවල් ලේඛනගත වෙන්න පටන් ගත්තේ. ඒවා එතකන් ආවේ වචනාර්ථයෙන්, වචනෙන් ආවේ. පරම්පරාවෙන් පරම්පරාවට. නමුත් යේසුස් වහන්සේගේ කාරණාව මේ වචනෙන් පරම්පරාවෙන් ආවට වඩා ඒ කාරණාවල් සිදුවුණු ඒ කාල සමයේදීම මේවා ලේඛනගත වෙන්න පටන් ගත්තා. අන්න ඒක මේ විශ්වාසවන්තනීය භාවයට ඉතා වැදගත් කාරණාවක්. විවිධ කට්ටිය මේක ප්‍රකාශ කළා. එකිනෙක කෙනාට වෙනස්. ඒ එකම කාල සීමාව තුළ ඒවා වෙන්න පටන් ඒවා ලේඛනගත වෙන්න පටන් ගත්තා මුල් අවදියේම. ආමෙන්. යේසුස් වහන්සේ මැරිලා ක්‍රිස්තු වර්ෂ 30 දී පමණ උන්වහන්සේ මරණයටපත් වුණා. එම කාලයේදීම කොහොම හරි ක්‍රිස්තු වර්ෂ 90 වෙනකොට තමයි යොහන් තුමා එලිදරව් පොත ලියන්න පටන් ගන්නේ ඒ දෙවියන් වහන්සේගේ අනුභවයෙන්. ඒ නිසා එතකොට මේ බයිබලයේ අලුත් ගිවිසුමේ ඒ සියලුම යවුම් පත්‍ර ලියලා හමාරයි. ඒක නිසා මේ අවුරුදු 100කට අඩු කාලයක් තුල දශක කීපයක් තුල යේසුස් වහන්සේ ජීවත්ව ඉඳලා නැවත මැරිලා මලෝනි උත්ථාන වෙලා එම කාලයේ තුලදීම මේවා ලේඛනගත වෙන්න පටන් ගත්තා. ආමෙන්. ඒ නිසා ඒක බලවත් විශ්වාසවන්තනීය භාවයට බලවත් කාරණාවක්. ඒ කාරණාවල් එහෙම වෙනවා. ඒ වගේම දැන් හිස් වූ සෝන ගැන අපි කතා කරනකොට අපි දකිනවා කවුද මුලින්ම සෝන හිස් බව දැනගත්තේ? මරිය මග්දලේන සහ ඇතුළේ එයත් එක්ක ගිය යම් ස්ත්‍රීන් කිහිපයක් තමයි කීප දෙනෙක් තමයි මුලින්ම ඒ සෝන හිස් බව දැනගත්තේ. අපි දකිනවා ඒ ඊශ්‍රායල් සංස්කෘතිය අනුව ඒ යම් ස්ත්‍රියෙක්ගේ සාක්ෂිය ඒ සංස්කෘතිය අනුව වැදගත්කමක් නැහැ. වැදගැම්මක් ඇත්තටම නැහැ. ඒ ස්ත්‍රියෙක් යම් දෙයක් යම් සාක්ෂියක් දරුවා. ඒ ඊශ්‍රායල් සංස්කෘතිය අනුව. දැන් ඒවා එහෙම තියෙද්දි එහෙමනම් ඒ කාලේ මේ ස්ත්‍රියෙක් කිව්වයි කියලා අනේ යේසුස් වහන්සේගේ සෝන හිස් වෙලා ඉන්නේ. අන්න දේවදූතයෙක් ඇවිල්ලා අපිට මෙහෙම යම් කාරණාවක් කතා කරා කියන ඔය සාක්ෂිය, ඔය සැබෑ සිදුවීම, ඔය සාක්ෂිය ස්ත්‍රීන් දරුවයි කියලා ඒක කවුරුත් පිළිගන්න යන්නේ නැහැ. එහෙමනම් බයිබලයේ ලේඛනගත වෙන වෙලාවේ එමනම් කූට උපායවල් පාවිච්චි කරලා කරන්න තිබුණා අපිට කියන්නේ මේ උන්වහන්සේගේ ගෝලයන්ට කරන්න තිබුණා ස්ත්‍රීන් නැතුව උන්වහන්සේගේ ප්‍රේරිතයන් බලන්න ගියා. සෝන හිස් වෙලා හිටියා. ප්‍රේරිතයෝ තමයි ඒක දැනගත්තේ මුල්වරට. එහෙමනම් එවැනි ඕන බොරුවක් පවා ඉදිරිපත් කරන්න බයිබලයේ බොරු නෑ. සුද්ධ ලියවිල්ල බොරු නෑ. ලියලා තිබෙන දේ එසේම තියෙනවා. මනුෂ්‍යයන්ගේ පාප ඒ විදිහටම ලියලා තියෙනවා. මනුෂ්‍යයන්ගේ දුර්වලකම් ඒ විදිහටම ලියලා තියෙනවා. ඒවා හංගල නෑ. සුද්ධ ලියවිල්ලේ බොහෝ කාරණා තියෙනවා. ඒවා සමහර ඒවා ප්‍රසිද්ධිය කියන්න බෑ. සමහර ඒවා මේ දරුවෝ ඉන්න ස්ථානයේ කියන්නත් බෑ. නමුත් ඒවා එසේම ලියලා තිබෙනවා. මොකද සුද්ධ බයිබලයේ බොරුවක් නැහැ. ඒ නිසා ඒ ස්ත්‍රීන්ට මුලින්ම ස්ත්‍රීන් තමයි දැනගත්තේ සෝන හිස් බව. ඒක ඒ විදිහටම සුද්ධ ලියවිල්ල ලියලා තිබෙනවා. මොකද ඒක තමයි ඇත්ත. ඒ නිසා මෙතන බොරුවක් කරන්න අවශ්‍ය වුණේ නැහැ යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන්ට. ඒ මේවා ලියපු වාර්තා කරපු උන්වහන්සේගේ ගෝලයන්ට බොරු ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ස්ත්‍රියගේ සාක්ෂිය පිළිගන්නේ නැති වුණත් ඒක ඒ විදිහටම ලියලා තිබුණා. ආමෙන්. අපි දකිනවා මතේයු 28:11 ඔවුන් යන කල රැකවලුන්ගෙන් සමහරෙක් නුවරට ඇවිත් සිදු වූ සියල්ල නායක පූජයන්ට දැන්වුවේය. දැන් රැකවලුන් සමූහ කීප දෙනෙක් නායක පූජකයන්ට වෙච්ච දෙයක් දැන්වුවා. මොකද්ද උනේ? ඒක ඊට ඉස්සෙල්ලා තිබෙනවා 28 වෙනි පරිච්ඡේදයේ මුල් හරියේ තියෙනවා. මම 28 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් කියනවා. එතන තිබෙනවා සබත් දවස නිමවෙන්ට ලංව සතියේ පළවෙනි දවසට එළිවෙන වේලෙහි මග්දලාහේ මරියාද අනික් මරියාද සෝන්ගේ බලන්ට ගියේය. එවිට මහත් පොළොකම්පාවක් විය. ඊට පස්සේ කියනවා මක්නිසාද ස්වාමින් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත් ගල අහකට බෙරලා ඒ පිට හිඳගත්තේය. ඔහුගේ පෙනීම විදුලියමෙන් වූය. ඔහුගේ වස්ත්‍ර හිමෙන් සුදු වූ තිබිනේය. රැකවලු ඔහු බයින් වෙවුලා මලවුන්සේ වූහ. දේවදූතයා ඒ ස්ත්‍රීන්ට කතා කොට බය නොවන්න. මක්නිසාද කුරුසෙහි ඇනගසන ලද යේසුස් වහන්සේ නුඹලා සොයන බව දනිමි. උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කී ලෙසම නැගටුණු සේක දැක්කද? කී ලෙසම නැත්නම් ලියවිලි වල ලියා තිබෙන ප්‍රකාරයටම යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගටුණු සේක. එන්න ස්වාමීන් වහන්සේ උන් ස්ථානයේ බලා ඉක්මනින් ගොස් උන්වහන්සේ මලවුන්ගෙන් නැගටුණු සේක කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියන්න. මේ කාරණාව ඒ දේවදූතයෝ අර මරිය මග්දලේන ඇතුලේ ආපු ස්ත්‍රීන්ට ප්‍රකාශ කළා. මේ මෙතන හිටපු මේ රකවලුන් මලවුන් වුණා වගේ වුණාලු මේ කාරණාව වෙච්ච වෙලාවේ.
ඔය රැකවලුන්ගෙන් කිහිප දෙනෙක් තමයි දැන් මම කලින් කතා කරපු 11 වෙනි පදේ ඉන්නේ. ඔවුන් යන කල රැකවලුන්ගෙන් සමහරෙක් නුවරට ඇවිත් සිදු වූ සියල්ල නායක පූජකයන්ට දැන්වුවා. එවිට ඔව්හු වැඩිමහල්ලන් සමග රැස් වී මන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මිලදී පගාව දීලා මේ ආගමික නායකයෝ හොඳේ ඔන්න ඩීල් එකක් තවත්. ආගමික නායකයන්ගේ ඩීල් එකක් ඔන්න. මේ ආගමික නායකයෝ එතනදී පගාව දීලා මේ හේවායන්ට ඩීල් එකක් ගැහුවා එතන. මොකද්ද? මන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මිලදී අප නිදාගත්දී ඔවුන්ගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝ යයි කියන්න. මේ ආණ්ඩුකාරයට ආරංචි වුණොත් අපි ඔහු සතුටු කොට නුඹලා බේරා ගන්නෙමු යයි කීවෝය. මොකද ඒකට හේතුව ඒ සෝහන මුද්‍රා කළා, ගල මුද්‍රා කරලා සෝහන රැකවලුන්ව තැබුවා. දැන් ඒ දේහය නැත්තම් මේ රැකවලුන්ව මරණයටපත් කරන ඒ රෝම නීතිය අනුව. දැන් මේක ළඟ බේරෙන පිණිසක් මේ ඩීල් එක ගැහුවා. ඊට පස්සේ කියනවා ඔහු මිල රැගෙන Tamanට ඉගැන්වූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යදෙව්වන් අතරේ ප්‍රසිද්ධව අද දක්වා පවතින්නේ. අද කියන්නේ ඇත්තටම මේවා අපි බලනකොට මේ මිනිස්සු සමහර මේ කියන දේවල් බලනකොට මේක අද ඒ කියන්නේ මේ 21 වන සතවර්ෂයේ මේ බොරුව ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. එදා ඉඳන්. ඒ නිසා මේ කාරණාවල් මෙහෙම ලියා තිබෙනවා. ඒ නිසා සොහන හිස් බව ෂුවර්. ආමෙන්. මොකද රෝම සොල්දාදුවෝ රෝම නායකයෝ ආගමික නායකයෝ ඒගොල්ලෝ පව දැනගත්ත සොහන හිස් බව. ඒ නිසා ඒ ගැන පැහැදිලි මෙතන වාර්තා වෙලා තිනවා සොහන හිස්. ආමෙන්. ඒ නිසා ඒ උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටීම සම්බන්ධව කාරණාවේදී උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටීමේ ඒ තිබෙන සාක්ෂි අපි බලනකොට හිස් වූ සොහන ගැන සැබවින්ම ප්‍රමාණවත් සාක්ෂි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙනවා. ඒ මුල් අවදියේ වෙච්චා වූ ඒ සිදුවීම් ඒ අවදියේම වාර්තා වුණා. අපි දකිනවා සමහර වෙලාවට මේ බයිබලේ හදාරනකොට විවිධ ඔය ඉතිහාසඥයෝ පවා ඒ කාලේ සිටපු මේ වගේ කාරණාවල් ලේඛනගත. ඒගොල්ලෝගේ යේසුස් වහන්සේ විශ්වාස කරේ නෑ. නමුත් මේ යේසුස් වහන්සේගේ මරණය සෝහන හිස් වූ සෝහන මේ දේවල් ඒගොල්ලන්ගේ විවිධ ලේඛනවල පවා ඒවා ලේඛනගත කරලා තියෙනවා. ඒ නිසා හිස් වූ සෝහන ගැන අපිට පැහැදිලි. ආමෙන්. අභිෂ සෝහන හිස්. ආමෙන්. ඊළඟ කාරණාව තමයි මරණයට පසු නැවත ජීවමානව යේසුස් වහන්සේ ප්‍රකාශ වුණා. දැන් මේ කාරණාවල් අපි ඉදිරියට බලන්න යනවා විවිධ කතුවරු නැත්නම් විවිධ උන්වහන්සේගේ මේ ආනුගාමිකයන් විවිධ ස්ථානවලදී මේවා වාර්තා කළා ඒ කාලේ. මම ඒකට පස්සේ යනවා. නමුත් අපි මේක ගැන බලුවොත් එහෙම අපි දකිනවා මේ දැන් මරණයට පසු නැවත ජීවමානව ප්‍රකාශ වීම ගැන ජීවමානව ප්‍රකාශ වෙනවා කියන්නේ ඇසින් දකින්න ඕන. අපි දකිනවා දැන් මේ අවතාරයක් නෙමෙයි. දැන් අපි දකිනවා එක දැනගිරි යේසුස් වහන්සේගේ ගෝලේ බය වුණා මේ හොල්මනක් කියලා. යේසුස් වහන්සේ කිව්වා බය වෙන්න එපා මම හොල්මනක් නෙමෙයි. මාව අල්ලලා බලන්න කියලා කිව්වා. අපි දකිනවා යේසුස් වහන්සේ ඒගොල්ලන්ට කන්න බව ආහාර වේල පිසලා දුන්නා. ආමෙන්. මේවා යේසුස් වහන්සේ කළා. යේසුස් වහන්සේගේ ගෝලිය ස්පර්ශ කළා. ආමෙන්. ඒ නිසා යේසුස් වහන්සේ අවතාරයක් නෙමෙයි. සමහරු කියනවා සමහර ඔය මිත්‍යා විශ්වාස තියෙනවා ඒ කාලේ ඉඳන්ම ආපු මේ යේසුස් වහන්සේ සමහර වෙලාවට මේ නිකන් අර හොල්මනක් වගේ ප්‍රකාශ වුණා වගේ දේවල්. අපි දකිනවා වර්තමානයේ දෙවියන් වහන්සේගේ වචනයට පටහැනිව ඔය මරියතුමිය අතන ප්‍රකාශ වුණා මෙතන ප්‍රකාශ වුණා කියලා ශුද්ධ ලියවිල්ලට ඒ විරුද්ධ ඒ ප්‍රකාශන සිද්ධ වුණා. ඒවා යක්ෂයා කරනවා. දැන් මෙතනදී යේසුස් වහන්සේ ඒ වගේ ප්‍රකාශ වීමක් නෙමෙයි. සැබවින්ම ජීවමානව යේසුස් වහන්සේ ඒ වෙලාවේ ඒගොල්ලොත් එක්ක හිටියා. ඒ නිසා ඒ කාරණාවල් තිබෙන අතර 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ පාවුලතුමා යම් කාරණාවක් ප්‍රකාශ කරනවා. මොකක්ද එතන ලියන්නේ? පාවුලතුමා එතනදී කියනවා පාවුලතුමා ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ යම් ලැයිස්තුවක් එතනදී ඒ 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ වාර්තා කරනවා. අපි ඒක බලමු. මම 3 වෙනි පදේ නම් කියන්නම්. ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට බාර දුන්නෙමි. එනම් ලියවිලි වල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණු බවත් උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත් ලියවිලි වල ප්‍රකාරයට තුන්වෙනිදා උන්වහන්සේ නැගිටවනු ලැබූ බවත් කේපස්ටද කියන්නේ පේත්‍රස් ඒ කේපස්ටද පසුව 12 දෙනාටද පෙනුණු බවත්ය. ඉන්පසු උන්වහන්සේ එක විටම 500කට වඩා සහෝදරයන්ට පෙනුනේය. ඔවුන් වැඩි දෙනාම මේ දක්වා සිටිති. සමහරු සැතපුණෝ. ඒ කියන්නේ සමහරු නම් මැරුණා. නමුත් සමහරු ඒ ඇසින් දුටු සාක්ෂිකාරයන්ගේ සමහරක් තාම ජීවත් වෙ ඉන්නවා. ඉන්පසු උන්වහන්සේ යාකොබ්ටද යාකොබ් කියන්නේ උන්වහන්සේගේ ගෝලේ යාකොබ්ටද පසුව සියලු ප්‍රේරිතයන්ටද පෙනුනුසේක. සියල්ලන්ට පසු අකලට උපන් තැනෙත්තෙක් වැනි වූ මට උන්වහන්සේ පෙනුනුසේක කියලා පාවුලතුමා 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ යම් ලැයිස්තුවක් එතනදී වාර්තා කරනවා. ඒ නිසා පැහැදිලි මෙතනදී ඒ ඇසින් දුටු සාක්ෂිකරුවන් ගැන මෙතන වාර්තා වෙනවා. දැන් මේවා ඒ අවදියේම වාර්තා වෙච්ච දේවල්. ආමෙන්. අපි දකිනවා ශුද්ධ ලියවිල්ලේ ඒ ලියා තිබෙනවා ඒ සුභාරංචි පොත්වල ලියා තිබෙනවා යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටලා දවස් 40කට පස්සේ උන්වහන්සේ මොකද උනේ? උන්වහන්සේ ස්වර්ගයට නැගී ගිහිල්ලා වලාකුලෙන් එහාට ගියා. ඒක ඇසින් දැක්කා. ඇස් වලින් දැක්කා. ඒ වෙලාවේ 500 දෙනෙක් එතන හිටියා. ඒ වෙලාවෙම දේවදූතයෝ ප්‍රකාශ වුණා. දේවදූතයෝ ප්‍රකාශ කළා යම්
කාරණාවක් කතා කළා එතන දේවදූතයෝ ඔයගලන්ට ඇහෙන්න. ඒ නිසා යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටලා ස්වර්ගයට ගිය එක මලුන්ගෙන් නැගිටලා ගෝලයන්ට ප්‍රකාශ වීම ගැන ඇසින් දුටු සාක්ෂිකාරයෝ ඉන්නවා. ආමෙන්. ඒක සුද්ධ ලියවිල්ලේ වාර්තා වෙනවා. මේවා බොරු කරන්න බෑ. මේවා මේ ෆෝල්ස් විදිහට මේවා කරන්න බෑ. මේක තමයි ඇත්ත. ඒක නිසා යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ ස්පර්ශ කළා ගෝලයෝ. උන්වහන්සේ කෑම පවා උයලා දුන්න ගෝලයන්ට. ඒ වගේ උන්වහන්සේ මලුන්ගෙන් නැගිටලා ගෝලයන්ට ප්‍රකාශ වුණා. ප්‍රකාශ වෙලා උන්වහන්සේ අර බොරු බේගල් වල ලියලා තියෙන විදිහට උන්වහන්සේ අරයට මෙහෙට ගියේ නෑ. යේසුස් වහන්සේ කොහෙටද ගියේ? S2 ඉදිරි පිට 500 දෙනෙක් S2 ඉදිරි පිට කොහෙටද ගියේ උන්වහන්සේ? මේවා සුරංගනා කතා නෙමෙයි දරුවනේ. ඔබ කිතුනෙක් නොවන කෙනෙක් මෙතන සිටිනවනම් මේවා බොරු නෙමෙයි, මේවා සුරංගනා කතා නෙමෙයි. සුරංගනා කතා තියෙනවා විවිධ ධර්මතාවයන් වල. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටලා ස්වර්ගයට යනවා S2කින් දැක්කා. ආමෙන්. විවිධ ආගම් වල දර්ශනයන් වල ආගමික කතුරුවරුන් කරපු දේවල් වල ඒවට හැසින් දුටු සාක්ෂි ප්‍රමාණවත් සාක්ෂි නැහැ. හැබැයි මේ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා උන්වහන්සේ ප්‍රකාශ වීම ගැන හැසින් දුටු ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. ඕනනම් නීතියෙන් මේ සුද්ධ ලියවිල්ල නීතියෙන් ඔප්පු කරන්න ගියොත් නීතියෙන් පවා තහවුරු වෙනවා. මේ සුද්ධ ලියවිල්ලේ වාර්තාවල් සාක්ෂිකාරයන් ඉදිරියට ගෙනල්ලා කරා නම් ඒ නීතිය අනුව උසාවියේ පවා මේක පිරික්සෙවුවා නම් උසාවි නියෝගයෙන් පවා ප්‍රකාශ වෙන්නේ මොකද්ද? ඒවා බයිබල් විශාරදයෝ සහ විවිධ නීතිඥයෝ පවා මේවා කියලා තියෙනවා. මේ බයිබලයේ මේ වාර්තා වෙන දේවල් ඒවා අපි උසාවියකට ඉදිරිපත් කරලා ප්‍රකාශ මේක විමසුවා නම් උසාවියේ නියෝගයේ පවා ඉන්නේ යේසුස් වහන්සේගේ සෝන හිස්සුනා කියන එක, යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටයි කියන එක, යේසුස් වහන්සේ ස්වර්ගයට පෙනී ස්වර්ගයට නැගී ගිය බව ප්‍රමාණවත් සාක්ෂිකාරයෝ සමග උසාවි නියෝගයෙන් පවා උන්නම් ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා මේක විහිළුවක් නෙමෙයි. මේක සෙල්ලමක් නෙමෙයි. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා නැවත ජීවමානව ප්‍රකාශ වීමට ඒ ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. ඒක නිසා මේවා එකිනෙකට වෙනස් අය ලිව්වා අපි ඒවා ඉස්සරහට බලන්න යනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි තුන්වෙනි කාරණාව. උන්වහන්සේගේ ගෝලයන් ඒ වගේම ආනුගාමිකයන් තුල යේසුස් වහන්සේ නැවත නැගිට්ට බවට තිබුණු විශ්වාසය. දැන් මේකයි පැහැදිලි බයිබලයේ ලියලා තිනවා යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට බව ඒගොල්ලෝ දැක්කා. උන්වහන්සේගේ ගෝලයෝ දැක්කා. දැන් ඒ දැක්ක දේනේ ඒගොල්ලන්ට තිබුණු විශ්වාසය. මුල් අවදී දැන් ඒක ගැන අපි බලනකොට යේසුස් වහන්සේගේ මරණයත් සමගම උන්වහන්සේගේ ගෝලයෝ අපි දකිනවා අධෛර්ය වුණා. මේක සුද්ධ ලියවිල්ලේ ලියනවා. අර පේත්‍රස් පවා ආයේ මාළු අල්ලන්න ගියා. අපි දකිනවා ඒවා. ගෝලයෝ අධෛර්ය වුණා. ගෝලයන්ට යේසුස් වහන්සේ කොච්චර කිව්වත් මම නැවත නැගිටිනවා කියලා ඒගොල්ලන්ට ඒක තේරුනේ නැහැ. ඒගොල්ලන්ට තේරුණා අපිත් ඒ වෙලාවේ හිටියනම් අපිටත් ඕක තමයි වෙන්නේ. අපිත් දන්නේ අපිත් බය වෙලා හැංගෙනවා. ඊවැනි තත්ත්වයක් තිබින ගෝලයෝ අධෛර්ය වෙලා ඒගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ හැංගුණා. ඊවැනි තත්ත්වයක් තමයි දැන් මේ වෙලාවේදී තිබුණේ. ඒ වගේම යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටලා උන්ට ජීවමානව ප්‍රකාශ වීමත් සමගම ඒගොල්ලෝ මොකද කරේ? දැන් යේසුස් වහන්සේ මැරිලා නැවත මලුන්ගෙන් නැගිටින්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ අධෛර්ය වුණා තමයි. හැබැයි යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටලා නැවත ප්‍රකාශ වෙලා පසු කාලීනව අපි දකිනවා යේසුස් වහන්සේ කිව්ව පොරොන්දුව සුදාත්මයන් වහන්සේගේ බලය ඉහළින් ලැබුවා. යේසුස් වහන්සේ ඇසින් දුටු මේ ප්‍රේරිතයන් බය වෙලා යේසුස් වහන්සේ මැරිච්ච වෙලාවේ බය වෙලා හැංගිච්ච මේ ප්‍රේරිතයෝ යේසුස් වහන්සේ මරුන්ගෙන් නැගිට්ටයි කියලා ඇසින් දැක්කට පස්සේ උන්වහන්සේම කතා කරාට පස්සේ උන්වහන්සේව ස්පර්ශ කළාට පස්සේ උන්වහන්සේ මේගොල්ලන්ට කන්න ආහාර දුන්නාට පස්සේ උන්වහන්සේ ඇස් ඉදිරිපිට ස්වර්ගයට ගියාට පස්සේ උන්වහන්සේ දීපු පොරොන්දුව බලාගෙන යාඥා කරන වෙලාවේ අර උඩුමාල් මැදුරේ සුදාත්ම බලය බෞතුෂ්මේ ලැබපු මොහොතේ මොකද වුනේ පේත්‍රස් ඇතුළු කට්ටියට? බය වෙලා මරණයට බය වෙලා සංගවිච්ච මේ ගෝලෝ මොකද වුනේ? නිර්භීතකමක් ආවා. අනේ මගේ යේසුස් ජීවමානයි. නිර්භීතකමක් ආවා. ඒගොල්ලන්ගේ ජීවිතේ ඝාතනයටපත් වුණා. රෝම ඒ නායකයෝ විවිධ මිනිස්යන් ඒ ප්‍රේරිතයන් ඇතුළු මුල් සභා යුගයේ කිතුණුවන්ව මැරුවා. මරණය දක්වා විශ්වාසවන්තව හිටියා. මරණය දක්වා යේසුස් වහන්සේගේ ගෝලයෝ ඒ සාක්ෂිය නිසා මරණයට පවා මුහුණ දුන්නා. මේ බොරුවකට බොරු බේගල් වලට මිනිස්සු තමාගේ ජීවිතේ කුරිරි මරණයට ඉඩ දෙනවද? ගෝලයෝ 12 දෙනා විතරක් නෙමෙයි. කවුද? මිලියන ගණන් කිතුණුවෝ. මුල් සභා යුගයේ ඉඳන් අද දක්වා ඉතිහාසයේ ලියලා තිබෙනවා. ඔබ බලන්න මේවා කිතුණුවනි. කිතුණුවෙක් නොවන ඔබ අන්‍ය ආගමිකයෙක් නම් ඔබ කිතුණු ධර්මයේ අදහන් නැති කෙනෙක් නම් ඔබ මේවා බලන්න. අන්තර්ජාලය තුල වෙන්න පුළුවන් විවිධ ලේඛනවල ඔබ මේවා සොයලා බලන්න. මේ පොළවේ එකම ඇදහිල්ලයි තිබෙන්නේ මනුෂ්‍යයන් මිලියන ගණනක් තමාගේ විශ්වාසය වෙනුවෙන් ජීවිත පූජා කරපු. බුද්ධ ධර්මයට ලං වෙන්නවත් බෑ. බුද්ධ ධර්මයට බාධා කරා අධිරාජ්‍යවාදීන් ලංකාවේ. ඒකට ළඟින්වත් කියන්න බෑ. විවිධ ආගම් වලට ලංමත් කරන්න බෑ. ඒකට හේතුව මොකද? යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ට ඒ ගෝලයෝ දැක්ක මුල් සභා යුගයේ ඒ ගෝලයෝගේ ඇසින් දුටු සාක්ෂිකාරයෝ හිටියා. ඒ අය මරණයටපත් වෙන තුරු නිර්භීතව ඒගොල්ලෝ උන්වහන්සේගේ ඒ සුභාරංචිය ප්‍රකාශ කළා. ඒ නිසා මේක සෙල්ලමක් නෙමෙයි දරුවනි. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ට ඒ ප්‍රධානතම සාක්ෂිය තමයි මේක. ඒ අපි දකිනවා කිතුණුවන්ට පීඩා කරපු සාවුල්. ආමේන්. සාවුල් කිතුණුවන්ට පීඩා කරපු ආගමික නායකයෙක්. එයා
යුදෙව් ආගමික නායකයෙක්ව හිටියා. මේ හොඳට ඉගෙනගත්ත පුද්ගලයෙක් හිටියා පාවුලතුමා. එයා කිතුණුවන්ට පීඩා කරා. අපි දකිනවා ස්තේපන් බයිබලයේ වාර්තා වෙන පළවෙනිම කිතුණු වේද සාක්ෂිකයා. එයාට ගල් ගහලා මැරුවා යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කිරීම නිසා. ඒ වෙලාවේදී පාවුලතුමා එකට එකතු වුණා. ඒ පාවුලතුමා මෙයාගේ සාක්ෂි දෙක කියනවා. එවැනි ස්ථානයක හිටපු කිතුණු විරෝධී පාවුලතුමා පවා යේසුස් වහන්සේ ඌට ප්‍රකාශ වෙච්ච වෙලාවේ යේසුස් වහන්සේව අදහාලා ඔහුත් ගැලවීම ලැබුවා. ආමෙන්. මේවා සෙල්ලමක් නෙමෙයි. බොරුවකට මේ දේවල් කරන්න බෑ. ව්‍යාජයකට නැත්තම් මේ ඔය අන්‍ය ආගමිකයෝ කිතුණන්ට කියන්නේ මිත්‍යා දෘෂ්ටික ඇදහිල්ල. මිත්‍යා දෘෂ්ටික ඇදහිල්කම තියෙන්නේ කිතුණු ධර්මයේද නැත්තම් ඔබ චෝදනා කරන ඔබගේ ධර්මවලද කියලා ඔබම විමසන්න. මිත්‍යා දෘෂ්ටික ධර්මතාවයන් මිත්‍යා දෘෂ්ටික ඇදහිල්ල තිබෙන්නේ බෞද්ධ ධර්මයේද වෙනත් ධර්මතාවයන් වලද කියලා ඔබම විනිශ්චය කරගන්න. යේසුස් වහන්සේගේ මේ ශුද්ධ ලියවිල්ලේ මේ කිතුණු ඇදහිල්ලේ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි මිත්‍යා දෘෂ්ටිකතාවයන් නැහැ. මිත්‍යා දෘෂ්ටික දේවල් වලට මිලියන ගණන් කිතුණුව තමන්ගේ ජීවිත පූජා කරන්නේ නැහැ. මේක ප්‍රබල සාක්ෂියක් උන්වහන්සේගේ මලුන්ගේ උත්ථාන වීමට. ඒ නිසා මේ කාරණාවල් ඒ විදිහට සඳහන් වෙලා තියෙන අතර අපි දකිනවා ඒ යේසුස් වහන්සේව සැක කරපු උන්වහන්සේගේම සහෝදරේ කවුරු මොන දේ කිව්වත් මරියතුමීට දාව ඉපදිච්ච ඒ තවත් දරුවෙක් වෙච්ච යාකෝබ් යේසුස් වහන්සේව පිළිගත්තේ නැහැ, විශ්වාස කරේ නැහැ කියලා යෝහාන් 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ සහෝදරයෝ එක කුස උපන් සහෝදරයෝ පිළිගත්තේ නැහැ. ඒ අතර යාකෝබ් එක්කෙනෙක්. පස්සේ යාකෝබ්ට මොකද උනේ? යාකෝබ් යගුම් පත්‍රය ලියන තැනට යාකෝබ් කියන යේසුස් වහන්සේගේම සහෝදරයා යේසුස් වහන්සේව පිළිගත්තා. ආමෙන්. ඒ නිසා මේවා විහිළු නෙමෙයි. ඒ නිසා උන්වහන්සේ බලවන්තයි. ඒ නිසා ඒ වගේම ඉතිහාසඥයෝ කියනවා සමහර මේ යේසුස් වහන්සේව පිළිගන්නේ නැති ඉතිහාසඥයොත් ඇතුළු බයිබල් විශාරදෝ විවිධ ඉතිහාසඥයෝ කියනවා මුල් කිතුණු සභාව ආරම්භ වීම සහ ඒ කිතුණු සභාවට ආපු දැඩි පීඩාව මැද්දේ මේ කිතුණු සභාව කිතුණු ඇදහිල්ල ව්‍යාප්ත වීම ඒගොල්ලන්ට වටහා ගන්න බෑලු යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටේ නැත්තම්. ආමෙන්. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටේ නැත්තම් ඒ මුල් සභාව ආරම්භය සහ කිතුණු ඇදහිල්ල ඒ කිතුණු සභාව මුල් අවදියේ ඉතාමත්ම පීඩාවක් තුල ව්‍යාප්ත වුණේ. එහෙම වෙන්න විදිහක් නැහැලු යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටේ නැත්තම්. ආමෙන්. මේ කිතුණු නොවන මේ ඉතිහාසඥයෝ පවා ඒවා කියනවා. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටේ නැත්තම් ඉතා අධිකතර පීඩාවක් තුලින් ඒ සභාව ආරම්භ වෙලා සභාව ව්‍යාප්ත වෙන්න විදිහක් නැහැලු. ඒ නිසා දරුවනේ කිතුණුවන් නොවන කෙනෙක් මේක අහනවා නම් මේක තේරුම් ගන්නට යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා. ආමෙන්. ඒකට ප්‍රමාණවත් සාක්ෂි, ප්‍රමාණවත් ඇසින්දුතු සාක්ෂි, ප්‍රමාණවත් වාර්තාවන් සඳහන් වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ බලපු කාරණාවල් තුල ඒ දේවල් තිබෙනවා. විවිධ මිත්‍යා මත තිබෙනවා. මුල් කාලේ ඉඳන් අපි දැක්ක අර ආගමික නායකයෝ බොරුවක් ප්‍රචාරය කරා සල්ලි දීලා. එවැනි ආකාරයේ ඉඳන් අද දක්වා විවිධ අපි කියනවා විවිධ ඔය කල්පිතයන් ආවා. විවිධ කල්පිතයන් ආවා මේ යේසුස් වහන්සේගේ මරණය මරුන්ගෙන් නැගිටීම ගැන ඒක බොරුවක් කියලා කතා කරන විවිධ උපකල්පනයන් විවිධ කල්පිතයන් ආවා. විවිධ ඒවා ආවා. නමුත් ඒ සියල්ල මේ යටපත් වෙනවා මේ සැබෑව ඉදිරියේ. මේ සැබෑව ඉදිරියේ මේ සියල්ල යටපත් වෙනවා. ඒ නිසා තේරුම් ගන්න අපි කිතුණුවනේ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ට නිසා තමයි අද මේ කිතුණු ඇදහිල්ල පවතින්නේ. උන්වහන්සේ මලුන්ගෙන් උත්ථාන වීම ගැන පුරාණ දිවිසීමේ ඉඳන්ම කතා කරනවා. ඒ නිසා වෙන ධර්මතාවයන් වල මොන ප්‍රකාශන කළා මේ කිතුණු ඇදහිල්ලේ පුරාණ දිවිසීම ඇතුළු මම කියන කිතුණු ඇදහිල්ලේ තමයි මලුන්ගේ උත්ථාන මලුන්ගෙන් පසු යම් බලාපොරොත්තුවක් තියෙනවායි කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කාරණාවල් එසේ තියෙනවා. ඒක නිසා උන්වහන්සේ මලුන්ගෙන් උත්ථාන වුණා. උන්වහන්සේ බලවන්තයි. ආමෙන්. උන්වහන්සේ මලුන්ගෙන් උත්ථාන වුණා. අපි කාරණා කිහිපයක් බලන්න යනවා. අපි දකිනවා මේ කාරණාව ඒ මුල් කාලයේදීම ඒ දශක ගණනාවේදීම මේවා විවිධ පුද්ගලයන් එකිනෙකාට වෙනස් අය මේවා වාර්තා කරන්න පටන් ගත්තා. අපි දකිනවා මේ මතේව් තුමා මේ ගැන වාර්තා කරනවා. මතේව් 28 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳන් 10 වෙනි පදයේ දක්වා 11 වෙනි පදයේ ඉඳන් 15 වෙනි පදයේ දක්වා. ඒ වගේම මාක් තුමා මේක වාර්තා කරනවා. මාක් 16 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳන් 8 වෙනි පදයේ දක්වා. ඒ වගේම මේක ලූක් තුමා පවා වාර්තා කරනවා. ලූක් තුමා වෛද්‍යවරයෙක්. එයා පවා මේක වාර්තා කරනවා. ලූක් 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 12 වෙනි පදයේ දක්වා. යොහාන් තුමා පවා මේක වාර්තා කරනවා. යොහාන් 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා. පේත්‍රස් තුමා මේක වාර්තා කරනවා. ක්‍රියා පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ ඉඳන් 36 වෙනි පදයේ දක්වා. ඒ වගේම පාවුලතුමා මේක වාර්තා කරනවා 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ ඒ පළවෙනි පදයේ සිට ඒ 8 වෙනි පදයේ දක්වා සහ තවත් එහාට මේවා සඳහන් වෙනවා. ඒ නිසා මම මේක ඉක්මනින් මේක කියන්නේ. මේක තේරුම් ගන්න
මතෙව්තුමා ඔහුගේ ඒ වාර්තාවේදී යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට බව ඒ මතෙව් 28 පළවෙනි පදේ ඉඳන් ඒ 10 වෙනි පදේ දක්වා ඒ ස්ථානයේ අපි සඳහන් වෙනවා. අපි ඒ කාරණාව කීපයක් කලින් බැලුවා. ඒ වගේම ගලීලයේදී ප්‍රේරිතයන්ට උන්වහන්සේ දර්ශනය වුණා. උන්වහන්සේ ප්‍රකාශ වුණා. ඒක මතෙව් 28 16 වෙනි පදේ ඉඳන් සඳහන් වෙනවා. මාර්ක්තුමාගේ ඒ ප්‍රකාශනයේදී යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටීම ගැන ඒ 16 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 8ට යේසුස් වහන්සේ ඒ ප්‍රකාශ වීම හා ස්වර්ගයට නැගීම ගැන මාර්ක් 16 වෙනි පරිච්ඡේදයේම 9 වෙනි පදේ ඉඳන් විස්තර සඳහන් වෙනවා. මෙවැනි ආකාරයට ලූක්තුමා පවා එම්මාවුසි ගෝලයන්ට දේශනා කළා යේසුස් වහන්සේ. මුලින්ම ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ මේ යේසුස් වහන්සේ කියලා. යේසුස් වහන්සේ ඒගොල්ලොත් එක්කම ඇවිදගෙන ගියා. ආමෙන්. මේගොල්ලෝ කතා කරනවා දැන් යේසුස් වහන්සේත් එක්ක කතා කරනවා. අනියෝ බලන්නකෝ. යේසුස් වහන්සේ මැරුවානේ. මේ යේසුස් වහන්සේත් එක්ක කතා කර කට්ටිය යනවා යේසුස් වහන්සේ කියලා දැනගන්න නැතුව. ආමෙන්. අපි ඒක දකිනවා ඒ කාරණාව තියෙනවා ලූක් පරිච්ඡේදය 24 වෙනි ලූක් 24 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ ඉඳන් 30 වෙනි 35 වෙනි පදේ දක්වා තියෙනවා. ඒ වගේම 11 දිනාට උන්වහන්සේ ප්‍රකාශ වීම ගැන ලූක්තුමා කියනවා ලූක් 24 36 ඉඳන් 49ට. ඒ වගේම ස්වර්ගයට නැගීම ගැන ලූක්තුමා වාර්තා කරනවා ලූක් 24 50 ඉඳන් 52ට. මේ ඔබ කියවලා බලන්න. මේ ඔබ කියවලා බලන්න. යෝහන්තුමා හිස් වූ සෝන ගැන යෝහන් 20 පළවෙනි පදේ ඉඳන් සඳහන් කරනවා. යේසුස් වහන්සේ මග්දලාගේ මරියට පෙනුණු බව යෝහන් 20:11 සඳහන් වෙනවා. යේසුස් වහන්සේ අපොස්තලවරුන්ට ප්‍රකාශ වීම ගැන යෝහන් 20:19 සඳහන් වෙනවා. තෝමස්ට ප්‍රකාශ වීම ගැන යෝහන් 20:24 සඳහන් වෙනවා. අපි දකිනවානේ තෝමස් කලින් මුලින්ම ගෝලයන්ට ප්‍රකාශ වුණා. එයාගොල්ලෝ බය වෙලා අර යම් ස්ථානයක හිටියනේ දොර ජනෙල් ඔක්කොම වහලා යේසුස් වහන්සේ එකපාරට දොර ජනෙල් වලින් මේ අරගෙන ආවේ නෑ. බිත්තිය පසාරු කරගෙන යේසුස් වහන්සේ ඒගොල්ලන්ට ආවා. බය වුණා හොල්මනක් කියලා. යේසුස් වහන්සේගේ බය වෙන්න මම අල්ලලා බලන්න. ඒ වෙලාවේ තෝමස් කියේ නෑ. පස්සේ මේ විස්තරේ තෝමස්ට කිව්වාට පස්සේ තෝමස් කියනවා මම නම් ඕක විශ්වාස කරන්නේ නෑ. යේසුස් වහන්සේගේ ඇලයට අත තියෙනකම්. පස්සේ ආයි දවස් කීපයකට පස්සේ යේසුස් වහන්සේ තෝමස් ඉන්න වෙලාවේ යේසුස් වහන්සේ ආය ආවා. ආපු වෙලාවේ තෝමස් මොකද උනේ? තෝමස් පසුතැවුණා. තෝමස් මාගේ දෙවියනි කියලා යේසුස් වහන්සේ ප්‍රකාශ කළා. මාගේ ස්වාමීන් වහන්සේ කියලා තෝමස් යේසුස් වහන්සේ ප්‍රකාශ කළා. තෝමස් මේ කියන තෝමස් කලින් මරණයට බය වෙලා හැංගිච්ච තෝමස් ඉන්දියාව දක්වා සුභාරංචිය ප්‍රකාශ කරලා ඉන්දියාවේදී මරණයට ඝාතනයටපත් කළා. ආමේන්. මේවා විහිළු නෙමේ පුතේ. මේවා විහිළු නෙමේ කිතුණෝනේ. උන්වහන්සේ ජීවමානයි. ආමේන්. ඒ නිසා ඒවා එහෙම තියෙනවා. ඒ වගේම අපි දකිනවා පේත්‍රස් තුමා. ඒ පෙන්තකොස්ත ඒ දිනේ සුදාත බෞතිස්මය ලැබලා ඒ කරපු ප්‍රබල දේශනාවේ මේ කාරණාව සඳහන් වෙනවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදේ ඉඳන්. පාවුලුතුමා ඒ 1 කොරින්ති 15 මම කලින් කතා කරා එක. ඒ 1 කොරින්ති 15 මේ කාරණාව වාර්තා කරනවා. ඒ නිසා මේ විවිධ පුද්ගලයන් මේ කාරණාව ඒ අවධියේම මේවා ලේඛනගත කළා. මේවා වාර්තා කළා. ඒ නිසා මේකේ යේසුස් වහන්සේ මරුන්ගේ උත්ථාන වීමේ විශ්වාසවන්තනීයභාවය ප්‍රබලයි. ආමෙන්. අනුශිකා. ආමෙන්. පුතේ දුවේ උන්වහන්සේ පුදුමයි. අපි තව කාරණාවක් බලන්න යනවා. අර පෙන්තකොස්ත දීලා පේත්‍රස් කරපු දේශනාව කාරණාවක් කීපයක් බලන්න යනවා. දෙවෙනි පරිච්ඡේදයේ තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනකට රැස්ව සිටියෝ. අපි දකිනවා මම මේක දිගටම කියන්නේ නැහැ. එතනදී යේසුස් වහන්සේ පොරොන්දු වෙච්ච විදිහට සුදාත්ම බෞතිස්මය ඒගොල්ලෝ ලැබුවා. සුදාත්ම බෞතිස්මය ලැබලා ඒගොල්ලෝ විවිධ අන්‍ය භාෂා වලින් කතා කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී ඒ පෙන්තකොස්ත නැත්නම් ඒ පාස්කු ඒ කාරණාව වලින් විවිධ රට රාජ්‍ය වලින් පැමිණි යුදෙව්වෝ එතන හිටියා. යුදෙව්වෝ අර මේ දාවිත්තුමාව තැන්පත් කරලා තියෙන සෝනට ගෞරව දෙන්න එන සිරිතක් තිබුණා. මේ සියල්ල ඒ කාරණාව වෙන මේ වෙලාවේදී මේගොල්ලෝ මේ බොහෝ බයිබල් විශාරදයෝ කියනවා මේ උඩුමහල් මැදුර මේ ගෝලියෝ කට්ටිය මේ 120 දෙනෙක් පමණ එකතු වෙලා හිටපු මේ ස්ථානය ඒ දාවිත්තුමාව සෝන්ගත කරපු ඒ ස්ථානයට ඉහළින් තිබුණු යම් ගොඩන ඒ ඉහළ තට්ටුවක තිබුණු ස්ථානයක තමයි මේ කාරණාව තිබුණේ කියලා වාර්තා කරනවා. දැන් මේ සුදාත්ම බෞතිස්මය ලැබලා මේ විවිධ රට රාජ්‍යවල වලින් මේ මංගල්‍ය පවත්වන්න ආපු යුදෙව්වොන් ඇතුළු ඒ වගේම දාවිත්තුමාගේ සෝනට ඇවිල්ලා ඒකටත් ගරු බුහුමන් දක්වන්න ආපු මේ යුදෙව්වෝ සහ අන්‍ය ජාතීන් ඉන්නත් ඇති සමහර විට මේ යුදෙව්වෝ මේක දැක්කා මේ කාරණාව ඒ වෙලාවේදී පේත්‍රස් තුමා නිර්භීතව යම් දේශනාවක් කරනවා. ඒක අපි කිතුණු ලෙස දකිනවා. නමුත් මේක මම අසන පිරිස කියනවා එතනදී කියනවා. නමුත් පේත්‍රස් 11 දෙනා සමග නැගිට ශබ්ද නගා ඔවුන්ට කියලා මෙන්න මෙහෙම කාරණාවල් කතා කරනවා. පේත්‍රස් තුමා මේ ප්‍රකාශනයේදී විවිධ ඒ පුරාණ ගිවිසුමේ අනාගත වක්තෘවරුන් කියපු ප්‍රකාශන උපුටා ගන්නවා. ගීතාවලි පරිච්ඡේදය යෝවෙල් මේ පොත් මේ පුරාණ ගිවිසුමේ ඒ අනාගත වක්තෘන්ගේ පොත්වල කාරණාවල් පවා එයා ප්‍රකාශ කරමින් තහවුරු කරනවා යේසුස් වහන්සේගේ මළුන්ගේ උත්ථාන වීම. එතනදී කියනවා මේ සුදාත්ම බෞතිස්මය ගැන අනාගත වාක්‍ය අරගෙන එතනදී මුලින්ම එයා කතා කරනවා පේත්‍රස් තුමා සමා වෙන්න පේත්‍රස් තුමා ඒ සුදාත්ම බෞතිස්මය ලැබීමේ අනාගත වාක්‍ය යෝවෙල් පොතෙන් අරගෙන මේක මුනේ මෙන්න මේකයි කියලා එයා සඳහන් කරනවා මේ අනාගත වාක්‍ය තමයි මේ ඉෂ්ට උනේ කියලා. ඒ කාරණාව මම මෙතනදී කියන්න යන්නේ නැහැ. අවසාන කාලේ වෙන්න යන දේවල් පවා මෙතනදී ඒ පුරාණ ගිවිසුම වල තිබුණ අනාගත වාක්‍ය වලින් කියනවා. මෙහෙම කියලා
අපි බලමු 22 වෙනි පදේ. ක්‍රියා 2 22 වෙනි පදේ ඉඳන් අපි බලමු එතන තියෙනවා ඊශ්‍රායෙල් මිනිස්සුයනි මේ වචන අසන්න. නුඹලාම දන්නා ලෙස නුඹලා අතරේ දෙවියන් වහන්සේ විසින් නාසයේ යේසුස් වහන්සේ ලවා කරන ලද බලවත් ක්‍රියාවලින්ද පුදුම වලින්ද ලකුණු වලින්ද දෙවියන් වහන්සේ විසින් ඒත්තු බණු ලැබූ මිනිසෙකු එම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියමය වූ මන්ත්‍රණය ලෙස පෙර දැනගැන්ම ලෙස බාර දෙනු ලදුව නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසෙහි අනගසා මරුවා මරණයට පත් කරා. නමුත් උන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිට්ටවුසේක. කුමක් හේඳ උන්වහන්සේ නවතාගෙන සිටින්ට මරණයට නොපුළුවන් විය. මක්නිසාද දාවිත් උන්වහන්සේ ගැන කතා කරමින් කියලා ඒ ගීතාවලිය පොතේ දාවිත්තුමා එයා නොදැනුවත්වම කරපු අනාගත වාක්‍යයක් උපුටා ගන්නවා මෙතනදී පේත්‍රස්තුමා. එතනදී කියනවා දාවිත්තුමා කියනවා ස්වාමින් නිතර මා ඉදිරියේ සිටිනවා දුටිමි. මා සොලනු නොලබන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටිනසේක. එහෙයින් මාගේ සිත සන්තෝෂ විය. මාගේ දිව ප්‍රීතිමත් විය. තවද මාගේ මාංශය බලාපොරොත්තුවෙන් වසන්නේය. මක්නිසාද ඔබ වහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්නටවත් ඔබගේ ශුද්ධ තනත්තාගේ ඔබගේ ශුද්ධ තනන් වහන්සේ කුණු වෙන්නට ඉඩ නොදෙන සේක. ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක. ඔබගේ මුහුණෙන් ඔබ මා සන්තෝෂයෙන් පුරවන සේකයි කියලා මේ දාවිත්තුමා කිව්ව මේ කාරණාවල් මෙතනදී කිහිපයක් මෙතනදී ගන්නවා. අපි දකිනවා මේ කාරණාවල් තිබෙනවා ගීතාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 8 ඉඳන් 11. ඒ වගේම මේහා සම්බන්ධව තිබෙනවා ගීතාවලිය 109 31 සඳහන් වෙනවා. මේ කාරණාවල් මේ පුරාණ කිවිසුමේ මේ කාරණාවල් සඳහන් වෙනවා. ඒ නිසා මේ දේවල් එහෙම තියෙනවා. ඊට පස්සේ කියනවා මේ පේත්‍රස් කියනවා සහෝදරයනි කුල ජේෂ්ඨ වූ දාවිත් මැරී තැන්පත් කරනු ලැබූ බව බය නැතුව කියන්න පුළුවන්. දැන් මෙතනදී දාවිත්තුමා කියනවානේ මක්නිසාද මාගේ ආත්මය ඔබ වහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්න ඔබගේ ශුද්ධ තනත්තා කුණුවෙන්ට ඉඩ නොදෙනසේක. දැන් පාවුලතුමා මේ දාවිත්තුමා මැරුණානේ. මැරිලා සෝනේ තැන්පත් කරා. දැන් අද දක්වා දැන් මේ සෝන මේ තියෙනවා. දැන් ඒකට ගරු මුමන් දක්වන්න තමයි මේ කට්ටිය දැන් ඇවිල්ලා හිටියේ මේ ආපු කට්ටිය මෙතන. ඒක සඳහන් වෙන උඩ හරිය ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ. දැන් මේගොල්ලන්ට තමයි මේ පේත්‍රස්තුමා කියන්නේ. එතනදී කියනවා කුලජේෂ්ඨ දාවිත් මැරී තැන්පත් කරනු ලැබුව බව බය නැතුව කියන්න පුළුවන්. ඔහුගේ සෝන්ගේ අද දක්වා අපාතරේ තියෙනවා. එහින් ඔහු අනාගත වතුරු කෙනෙක්ව ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට සිදුරසේකයි දෙවියන් වහන්සේ දිවුරමකින් ඔහුට දිවුල බව දැනගත්තේ. ඔහු මේ කලින් දැක යේසුස් වහන්සේ මරුන්ගේ නැගිටීම ගැන කතා කරමින් උන්වහන්සේ පාතාලේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංශය කුරු නොවූ බවත් කීවේය. මෙම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් නැගිටුසේක. ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. ඇසින් දුටු සාක්ෂිකාරයෝ. එබැවින් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ පොරොන්දු වූ ශුද්ධාත්මයන් වහන්සේ පියන් වහන්සේගෙන් ලබා නුඹලා අසන දකින මේ දේ වැගිරුසේක කියලා ඒ පේත්‍රස්තුමා මෙතනදී මේ දේශනාවේදී අපි සඳහන් කරා. අපි දකිනවා ඒ දේශනාවෙන් පස්සේ යේසුස් අනින ලද සිත් ඇතුව යේසුස් වහන්සේව පිළිගත්තා. ඒ වෙලාවේදී 3000ක් පමණ. පුදුමයි. එක දේශනාව මේ ඇසින් දුටු සාක්ෂිකාරයෝ ඒ විශේෂයෙන් ඒ පේත්‍රස් ඒ දේවානුභාවයෙන් උන්වහන්සේගේ වචනේ ඒ සත්‍යතාවය ප්‍රකාශ කිරීලා කරපු වෙලාවේ ඒක අහලා ඒ ශුද්ධාත්මයන් වහන්සේ මේ වෙලාවේදී එතන හිටපු මනුෂ්‍යයන් තුළ යම් ක්‍රියාවක් කළා. ඒ වෙලාවේදී 3000ක් යේසුස් වහන්සේව පිළිගත්තා. ආමෙන්. සභාව ආරම්භ වුණේ යන්නේ එතන. ශුද්ධාත්ම බෞතිස්මයක් සමග සභාව ආරම්භ වුණා. සභාවේ පළවෙනි අස්වැන්න මනුෂ්‍ය 3000ක් ගැලීම ලැබුවා. අපි දකින්න පස්සේ යනකොට තව තැනකදී 5000ක් එකපාර ගැලීම ලැබුවා. මේ ආකාරයෙන් උන්වහන්සේගේ සභාව වියක් වුණා. සභාවට බොහෝ පීඩාව ආවා. ස්ටේපන් පවා ඒ වාතාවරණ ගල් ගහලා මැරුවා. මේ ආකාරයේ ඒ යේසුස් වහන්සේගේ ඒ මලුන්ගේ නැගිටීම, ඒ යේසුස් වහන්සේගේ මලුන්ගේ නැගිටීම ගැන මෙවැනි ආකාරයෙන් උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. ඒ නිසා මේ අපි මේ කතා කරපු දේවල් තුල අපි දකින්න දේ තමයි ඒ එකිනෙකාට වෙනස් පුද්ගලයන් කීප දෙනෙක්ම මේක වාර්තා කරනවා. එම කාලයේදීම යේසුස් වහන්සේ මරුන්ගෙන් නැගිටලා ස්වර්ගයට ගිය මෙම කාලයේදීම මේවා වාර්තා වෙනවා. අවුරුදු 100කට විතර පස්සේ නෙමෙයි. අවුරුදු 100 ගණනකට පස්සේ විතර නෙමෙයි. ඒ නිසා උන්වහන්සේ මේ බයිබලයේ මේ ශුද්ධ ලියවිල්ල ලියා තිබෙන මේ බුදුමදේ මේ ප්‍රබල ප්‍රකාශන මේ උන්වහන්සේගේ වචනේ මුළු අදහස නම් සත්‍ය කියලා දේව වචනේම කියනවා. ඒ නිසා කිතුණුවනේ ඔබ දෙවියන් වහන්සේගේ වචනේ තුල ශක්තිමත් වෙන්න. ආමෙන්. ඔබ අරක තුල මේක තුල වෙන ධර්මතාවයන් තුල හෝ මේ වෙන පොත්වල තියෙන දේවල් නෙමෙයි. ඔබ උන්වහන්සේගේ වචනේ මේ ලියා තිබෙන දේ තුල ස්ථාපිත වෙන්න. මුලාව තිබෙනවා මේ ලෝකේ. අපි ඉන්න අන්තිම පැයේ. අපි ඉන්න මේ අන්තිම කාලේ. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ට බවට පැහැදිලි සාක්ෂි, ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. ආමෙන්. බිලියන ගණන් යේසුස් වහන්සේ මිනිස්සු පිළිගත්තා. ආමෙන්. ඔවුන් අතර මිලියන ගණන් මිනිස්සු ඔවුන්ගේ ජීවිත ඝාතනයට පත් කරා වෙනත් අය විසින් යේසුස් වහන්සේව ඇදහිුව නිසා.
අපි දකිනවා යේසුස් වහන්සේගේ නම ප්‍රකාශ කරන්න එපා කියලා. එදා මේ මුල් සභා යුගයේ අර ආගමික නායකයෝ පවා නීති දැම්මා. ගෝලයන්ට. ඒගොල්ලෝ කිව්වා ඕගලන්ට බෑ අපි නවත්තන්න. අපි යේසුස් වහන්සේගේ නාමය ප්‍රකාශ කරන එක නවත්තන්න ඕගලන්ට බෑයි කියලා බය නැතුව එදා ආගමික නායකයන්ට යේසුස් වහන්සේගේ ගෝලයෝ පවා නිර්භීතව ප්‍රකාශ කරා. අදත් එහෙමයි. ඔය ආගමික නායකයෝ ඉන්නවා. ඒගොල්ලෝ විවිධ ප්‍රකාශන කරයි කිතුණු වන්ට විරුද්ධව. කිතුණුම ආගමික නායකයෝ ඉන්නවා. අපි දකිනවා මේ දවස්වල මාධ්‍යවලත් ඉන්නවා. යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරන්නේ නැතුව මේ යේසුස් වහන්සේගේ මේ ශුද්ධ ලියවිල්ල ලියා තිබෙන මේ ප්‍රබල සත්‍යවල ප්‍රකාශ කරන්නේ නැතුව මේ සුභාරංචිය ප්‍රකාශ කරන්නේ මොකටද යේසුස් වහන්සේ මැරුණේ? දැන් ඔබ මම මේ කිතුණුව මේ අවදී යේසුස් වහන්සේගේ මරණය සිහි කරනවා. මොකටද යේසුස් වහන්සේ මැරුණේ? මම නැවත කියනවා මේ ඉතිසලත් මේවා කියලා තිනවා. යේසුස් වහන්සේ මැරුණේ මේ කිතුණුව කියලා සෙට් එකක් හදාගන්න නෙමෙයි. මුළු ලෝකයා වෙනුවෙන් උන්වහන්සේ මැරුණේ බෞද්ධයාගේ පාපය වෙනුවෙන්. උන්වහන්සේ මැරුණේ හින්දු භක්තිකයාගේ, මුස්ලිම් භක්තිකයාගේ, බෞද්ධයාගේ අනිකුත් විවිධ ආගම් නැති අදේවවාදීන්ගේ පාපය වෙනුවෙන් යේසුස් වහන්සේ මැරුණේ. ආමේන්. උන්වහන්සේගේ වචනේ ලියා තිබෙන රෝම පොතේ සියල්ලම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. සියල්ලෝ කියන්නේ මම ඊට ඉස්සර කියලා තියෙනවා. සියලුම දෙනා, සියලුම ආගමික කතුරුවරු, සියලුම දාර්ශනික කතුරුවරු, සියලුම උසස් මිනිස්සු, සියලුම ඕන මිනිස්සෙක් ගන්න ආදම් මේව ගිනා. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන්. මේක තමයි කිතුණු ඇදහිල්ල. අපිට බය වෙලා කිතුණු ඇදහිල්ල ෂේප් කරන්න බෑ. කිතුණු ඇදහිල්ල ලියා මේ සුද්ධ බයිබලය. මේ සුද්ධ බයිබලය බලවන්තයි. මේ බයිබලය තමයි අපේ කිතුණුවන්ට තිබෙන මූල ධර්මය. මූල ධර්මයක් නැති කිතුණුවනි ඔබට ගමනක් නැහැ. ආමෙන්. කට්ටිය කියන අපි මූල ධර්මවාදී වෙන්න පුළුවන්. මොකද අපේ මූල ධර්මයේ මේ සුද්ධ ලියවිල්ල. මොකද බෞද්ධ ධර්මතාවය අදහන අය ඒගොල්ලෝ අද ත්‍රිපිටකයවත් අදහන්නේ නැතුව බෞද්ධ ධර්මයේ තියෙන දේවල් අදහන්නේ නැතුව ඒගොල්ලෝගේ ධර්මතාවය වෙනස් කර ඉන්නවා. ඒක තමයි ඇත්ත. රෝමාන කතෝලිකයත් එහෙම තමයි. මේ කිතුණු ධර්මයට පටහැනි විවිධ ගැන්වීම් ගෙනල්ලා සභා සම්ප්‍රදායකයයි අර සම්ප්‍රදායකයයි මේක කියයි සුද්ධ ලියවිල්ලට විරුද්ධව කාරණා ප්‍රකාශ කරමින් ඉන්න. නමුත් සැබෑ කිතුණුවට තිබෙන මූල ධර්මය සුද්ධ ලියවිල්ල පොත් 66කින් සමන්විත මේ සුද්ධ ලියවිල්ල. ආමෙන්. අපි අදහන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. ආමෙන්. අපි අදහන්නේ අල්ලා නෙමෙයි. අපි අදහන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. ආමෙන්. අපි අදහන්නේ යාකෝබ්ගේ, ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ්ගේ දෙවියන් වහන්සේ. අපි අදහන්නේ දාවිද්ගේ දෙවියන් වහන්සේවයි. අපි අදහන්නේ ඒ නෝවාගේ, යෝබ්ගේ දෙවියන් වහන්සේ. අපි අදහන්නේ දානියෙල්ගේ, සකරියාගේ, යෙසායාගේ, යෙරමියාගේ දෙවියන් වහන්සේ. ආමෙන්. අපි අදහන්නේ එලියාගේ, එලීෂාගේ, ගිඩියොන්ගේ දෙවියන් වහන්සේ. ආමෙන්. ඇයි බයද මේවා කියන්නේ? අපි අදහන්නේ ඒ දෙවියන් වහන්සේව. අපි අදහන්නේ එදා ආබ්‍රහම්ට දාව ඉපදුණු කවුද? ඊසාක්. යාකෝබ් ගේ දෙවියන් වහන්සේ. යාකෝබ් නේ ඊශ්‍රායල් උනේ. ඔව්. යාකෝබ් තමයි ඊශ්‍රායල් උනේ. ඉස්මායිල් ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. ඉස්මායිල් මුල් අවදියේ දෙවියන් වහන්සේව අදහන්නේ නැති. මොකද ආබ්‍රහම් දෙවියන් වහන්සේ ගැන ඉස්මායිල්ට ප්‍රකාශ කරලා තියෙන්නේ නැති. නමුත් පරම්පරාව අපි දන්නේ මොනවා වුණාද කියලා. මොකද ගිවිසුම තිබුණේ ඊසාක් එක්ක. ආමෙන්. ඉස්මායිල් එක්ක නෙමෙයි ගිවිසුම තිබුණේ. ඒක නිසා අද ඔය මුස්ලිම් ආගමත් එක්ක සන්දානගත වෙන අයට මම මේ කියන්නේ ප්‍රවේශම් වෙන්න ඔබ ඉන්නේ මුලාවක. අපි අදහන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. අපි අදහන්නේ ඒ ඊසාක්ගේ දෙවියන් වහන්සේ. යාකෝබ්ගේ දෙවියන් වහන්සේ අපි අදහන්නේ. ආමෙන්. වෙන අය කියන වෙන ග්‍රන්ථවල ඉන්න දෙවියොන්ම නෙමෙයි අපි අදහන්නේ. ඒ නිසා පැහැදිලිව මේ අන්තිම කාලේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ ඊමේ ප්‍රකාශනය වෙන්න යනවා. ඒ ප්‍රකාශ වීම වෙන්න යනවා. උන්වහන්සේගේ සභාව උන්වහන්සේ ඔසව ගන්න යනවා. ඒ නිසා සූදානම් වෙන්න ඕනේ මේ කාලේ. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේගේ වචනේ බලවන්තයි. තව බයිබල් පද කිහිපයක් අපි බලුවොත් එහෙම අපි දකිනවා යොහාන් 17 වෙනි පරිච්ඡේදයේ 3 කියන සදාකාල ජීවනයන් මෙය. එකම සැබෑ වූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද දැනත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් අදහා ගැනීම තමයි සැබෑ ජීවනය. මේක යේසුස් වහන්සේ කිව්වා. ඒ වගේම යොහාන් 3:16 මක්නිසාද දෙවියන් වහන්සේ සුඛිය ඒක ජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයට ඒක ජාතක පුත්‍රයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් තමයි යේසුස් වහන්සේ. මුහම්මද් නබීවත් වෙන කවුරුත් නෙවෙයි. දෙවියන් වහන්සේට එක පුත්‍රයයි බයිබලේ වාර්තා වෙන්නේ. දෙවියන් වහන්සේට මේ වයිෆ් කෙනෙක් නැහැ. ඒ බයිලා යේසුස් වහන්සේට මවෙක් හිටියේ නැහැ. මේ පොළවේ උන්වහන්සේ මාංශයේ කයක් ගන්න විතරයි මරියතුමියම අවශ්‍ය වුණේ. ඒ මරියතුමියගේ ඒ උතුම් මරියතුමියගේ කුසේ අවශ්‍ය වුණේ. එතනින් එහා උසස් කරන්න අවශ්‍ය දෙයක් නැහැ අපිට. ඒ නිසා පැහැදිලි. ඊටසේ කියන්නේ මොකද්ද? දෙන තරම් ලෝකයට ප්‍රේම කළා. එසේ කලේ උන්වහන්සේ කෙරේ අදහා ගන්න සෑම විනාශ නොවි සදාකාල ජීවනයේ ලබන පිණිස ආමෙන්. යේසුස් වහන්සේ කෙරේ අදහන අයට විතරයි විනාශය එන්නේ නැත්තේ. අන් සියල්ලන්ටම විනාශය එනවා. තම තමාගේ ආගම් දහම් දර්ශන වලින් ඔබගේ ජීවිතේ ඒ විනාශයෙන් ඔබට බේරෙන්න බෑ. මොකද දෙවියන් වහන්සේ මේ පොළොව විනිශ්චය කරන්නේ. දෙවියන් වහන්සේ තමයි මුළු මනුෂ්‍ය වර්ගයව සුදු සිංහාසන විනිශ්චය කරන්නේ. ඒ නිසා එවැනි කාරණාවල් තිබෙනවා. අපි දකිනවා ඒ තවත් තැනක තිබෙනවා පළවෙනි යොහාන් 1 යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා එක තැනක 9 වෙනි පදේ ඉඳන් 12ට සඳහන් වෙන තැනේ කියනවා ඒ සාක්ෂි නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුල තිබේ. පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. born again. ආමෙන්.
නැවත උත්පාදනය. පුත්‍රාණන් නැත්තාට ඒ නැවත උත්පාදනය නැහැ. ජීවනය නැහැ. මම නෙමේ ශුද්ධ ලියවිල්ල කියන්නේ. අපි දකිනවා 1 පේත්‍රස් 3:18 වෙනි පදේ ඉඳන් 22 වෙනි පදේ දක්වා එතනට කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ ළඟට අප පවුනොත් පිණිස ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව්ගෙන වරක් වදවින්දසේක. උන්වහන්සේ මාංශය සම්බන්ධයෙන් මරණු ලැබ ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබුසේක. එම ආත්මයෙන් උන්වහන්සේ ගොස් හිරගේ සිටි ආත්මවලට දේශනා කළේය. ඒ ආත්ම නෝවාගේ දවස්වලදී නැව සාධන අතර දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් බලා සිටි කාලයේහි අකීකරව සිටියෝය. ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් 8 දෙනෙක් ඇතුළු වී වතුර කරන කොටගෙන ගැලවුණෝය. ඊට සමානව තිබෙන බෞතිස්මයේ වතුරෙන් එනම් මාංශයේ කිලුටුකම පහ කිරීමෙන් නොව හද යහපත් හෘද සාක්ෂියකින් දෙවියන් වහන්සේ සෙවීමෙන් දැන් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ මළුන්ගෙන් නැගිටීම කරන කොටගෙන ගැලවෙන්න ඕය. ආමෙන්. යේසුස් වහන්සේ මරුණාට විතරක් වැඩක් නැහැ. උන්වහන්සේ මළුන්ගෙන් නැගිටින්න ඕන. ඒක තමයි සම්පූර්ණත්වය. ආමෙන්. උන්වහන්සේගේ පූජාවේ සම්පූර්ණත්වය තිබෙන්නේ එතනයි. ආමෙන්. මළුන්ගෙන් ඒ නැගිටුණු යේසුස් වහන්සේ මළුන්ගෙන් නැගිටීම කරන කොටගෙන අපව ගලවනවා. උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිටිනවා. මේක උන්වහන්සේගේ වචනේ ලියා තිබෙනවා. මේක ස්තේපන් පවා දැක්කා. ස්තේපන්ට ගල් ගහලා මරණ වෙලාවේ ස්තේපන් දර්ශනයකින් දැක්ක මේ මරණ වෙලාවේ යේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පාර්ශවයේ සිටිනවා. යේසුස් වහන්සේ නැගිට්ටා ඒ වෙලාවේ. පුදුමයි. පුදුමයි මේවා. ඊළඟට කියනවා උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිටිනවා. දේව දූතයෝද බලය ලත්තෝද පරාක්‍රමධාරීහුද උන්වහන්සේට යටත් කරන ලද්දේ. යේසුස් වහන්සේට සියල්ල යටත්. කැමැති හෝ අකමැති මේක තමයි ඇත්ත. මේ පොළවේ සියලු කාරණා මේ පොළවේ මේ වින්නා වූ රට රාජ්‍යවල වෙන සියලු දේ මොන දේවල් මනුෂ්‍ය නියෝග මොන කාරණා තිබුණත් මේ සියල්ල යේසුස් වහන්සේට යටත්. ඒක තමයි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන්නේ. අපි දකිනවා යෝබ් අනාගත වාක්‍යයක් කියනවා. පුදුමයි. යෝබ්ගේ පොත නම් තවත් පුදුම දෙයක්. ඒකේ සඳහන් වෙන පුදුම දේ. ඒකේ සමහර විද්‍යාත්මක දේ. යෝබ්ට දෙවියන් වහන්සේ ඉදිරියට කරන පුදුම රහස්. ඔබ යෝබ් පොත කියවලා බලන්න. මීට අවුරුදු මම හිතන්නේ 4000කට 3000කට 4000කට වගේ ඉස්සරේ තමයි යෝබ් ඉඳලා තියෙන්නේ. දැන් මෙතනදී කියනවා යෝබ් 19 වෙනි පරිච්ඡේදයේ 23 25 කියනවා අනාගත වාක්‍යය. අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද? ඒවා පොතක සටහන් කර තබන්නටත් යකඩ පන්හිලකින් හා ඊයම් වලින් සදාකාලයටම පර්වතෙහි කොටා තබන්නටත් යෙදුනොත් කොපමණ හොඳද? එහෙත් මාගේ මිදුම් කාර්යයන්න් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළව පිට සිටින බවද දනිමි. බලන්න. මේක අවුරුදු 3000කට 4000කට පමණ පෙර සිටපු යෝබ් යේසුස් වහන්සේගේ අනාගත වාක්‍ය ප්‍රකාශ කරනවා. බාන යෝබ් නදරුවක් අනාගත වාක්‍යයක් අර යෝබ් තාපු පීඩාව වෙලාවේදී ප්‍රකාශ කරනවා. බලන්න මෙතනදී කියනදී මාගේ මිදුම් කාර්යයන්න් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළව පිට සිටින බවද මේ අන්තිම කාලේ කාරණාවල් පවා මෙතනදී යෝබ් තුමා කියනවා. දෙවියන් වහන්සේගේ වචනේ පුදුමයි දරුවනේ. ඒ වගේම ගීතාවලිය 49:15 කියනවා නමුත් දෙවියන් වහන්සේ මා පිළිගන්නා නිසා ශීලයේ බලෙන් මගේ ආත්මය මුදනසේක. මේක අපි දකිනවා පේත්‍රස් තුමා එයාගේ දේශනාවලිය මේක උපුටා ගන්නවා. උන්වහන්සේ පුදුමයි. ඒ වගේම තවත් තැනක තිබෙනවා දානියෙල් 12 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 4 දක්වා තිබෙන ඒ දානියෙල් පුදුමයි. තවත් පුදුම අනාගත වාක්‍ය පොතක් දානියෙල්. එතන තියෙනවා ඒ කාලයේදී නුඹේ සෙනගගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියා වූ මිකාኤල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලේ දක්වා නො වූ ආකාර විපත්ති කාලයක් වන්නේය. මේ කතා කරන විපත්ති කාලය ඉදිරියට යනවා. මෙතෙක් ලෝකයේ පෙර නො වූ විරු ආකාරයේ විපත්ති කාලයක් මේ පොළොවට එනවා. ඒක බයිබලයේ අනාගත වාක්‍ය ලියලා තියෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඒකනේ මේ මෙතනදී වැරගත් දෙය. එතනදී මේක පල්ලයට කියනකොට මෙහෙම කියනවා. ඒ කාලේදී නුඹේ සෙනගකින් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැලවෙන්නෝය. පොළොවේහි දූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත් පිබිදෙන්නෝය. දැක්කද? දානියෙල් පව සඳහන් කරන අනාගත වාක්‍ය වලින් මැරිච්ච අය නැගිටින්න යනවා නැවත. ආමෙන්. ඔබ කිතුණුවෙක් නොවුණත් ඔබත් මලුන්ගෙන් නැගිටින්න යනවා. ඔබ බෞද්ධයෙක් වුණත්, ඔබ හින්දු භක්තිකයෙක් වුණත්, ඔබ අදේවවාදියෙක් වුණත්, ඔබ මැරුණට පස්සේ යම් දවසකදී ඔබ නැවත මලුන්ගෙන් නැගිටින දවසක් එනවා. හැබැයි යේසුස් වහන්සේ පිළිගත්ත අයට තමයි ජීවනය ලැබෙන්නේ. මෙතනදී කියනවා මෙතනදී කියන ඒ කාලේදී නුඹේ සෙනගකින් පොතේ නම් ලියලා මේ විදිහට සමහරෙක් සදාකාල ජීවනයක්, සමහරෙක් සදාකාල නීචකමටත් පිබිදෙන්නේ. යේසුස් වහන්සේ නැති අය සදාකාල නීචකමට නැවත මනුන්ගෙන් නැගිටලා සදාකාල නීචකම කියන්නේ ගිනිවිලට යන්න යනවා. ඒ වගේම යේසුස් වහන්සේ පිළිගත්ත අය, ඒ වගේ පුරාණ දිවිසීමේ යේසුස් දෙවියන් වහන්සේ කෙරේ අදාගත්ත අය සදාකාල ජීවණයෙන් නැගිටින්න යනවා. ඒක නිසා ඔබ කැමතිව අකමැති මේක වෙන්න යනවා. ආමෙන්. ඒක ඒ අනාගත වාක්‍යය ලියලා තිබෙනවා. ඒ වගේ මෙතන කියනවා නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝය. තාරකාවන් මෙන්ද සදාකාලයටම බැබලෙන්නෝය. නමුත් දානියෙල් නුඹ මේ වචන වසා අන්තිම කාලේ දක්වා පොත මුද්‍රා කර තබන්න. දැන් අපි ඉන්නේ අන්තිම කාලේ. දැන් මේ මුද්‍රා
මේවා වල ඉලිදරව් වීම දැන් දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ඒ වගේම යොහාන් 5:28 කියනවා මේගෙන මවිත නොවෙන්න මක්නිසාද සෝහන්ගේ ගෙවල් වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණේ. යහපත් කළා වූ අය ජීවනයේ නැවත නැගිටීමට, නපුරුකම් කළා වූ අය විනිශ්චය නැවත නැගිටීමට පිටත්ව එන්න ඕය. යොහාන් තුමා පවා කියනවා මේ මිනිස්සු නැවත වළුන්ගෙන් නැගිටලා යේසුස් වහන්සේව අදහගත්ත අය ඒ යහපත් කමින් නැගිටින්න යනවා, අනිත් අය ගිනිවිලට යන්න යනවා. යේසුස් වහන්සේ වළුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ බලවන්තයි. අපි දකිනවා 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ අර 44 වෙනි පදේ ඉඳන් කියනවා අර ඊම ගැන පෞලතුමා කියනවානේ ස්වභාවික ශරීරයක්ව වපුරුණු ලැබේ, ආත්මික ශරීරයක්ව නැගඩුණු ලැබේ. ස්වභාවික ශරීරයක් තිබේ නම් ආත්මික ශරීරයක්ද තිබේ. ආමෙන්. එසේම පළවෙනි මනුෂ්‍යයා වූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවමාන ආත්මයක් විය. මෙතන අන්තිම ආදම් කියලා මෙතන කියන්නේ යේසුස් වහන්සේ කියන විය. එසේ වී නමුත් ප්‍රථම වන්නේ අන්තිම එක නොව ස්වභාවිකය. පසුව ආත්මිකය. මොකද මුලින්ම අපි මැරෙනවා. මුලින්ම මිනිස්සු මැරිලා පොළොවට පස් වෙන්න ඕන. පස්සේ යම් දවසකදී තමයි නැවත නැගිටින්න යන්නේ. ආත්මික ශරීරයක් එක්ක. පළවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්ය. භූමික තනත්තා යම්සේද භූමිකයොත් එසේමය. ස්වර්ගික තනත්තා යම්සේද ස්වර්ගිකයොත් එසේමය. අපි භූමික වූ තනත්තාගේ රූපය දරුවාසේම ස්වර්ගික තනත්තාගේ රූපයද දරන්නේමු. ස්වර්ගික තනත්තා කියලා කියන්නේ යේසුස් වහන්සේ ගැන මෙතනදී මේ පාවුලතුමා කතා කරන්නේ. මේ කාරණාව මෙහෙම කියනවා. ඒ නිසා මෙතනදී ඊම ගැන යම් සඳහනක් කියලා මම ඒක මුලින් සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. ඔබ 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදේ ඉඳන් දිගටම කියවලා බලන්න. ඒ වගේම ක්‍රියා 13:35 කියනවා අර වෙන ගීතිකාවකද ඔබගේ ශුද්ධ තනත්තා පුරවීමට පැමිණෙන්නට ඉඩ නොදැනසේක්දයි කීවෝය. කීසේක කුමක් කියද දාවිද් දෙවියන් වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහි කළ පසු සතපි තමාගේ පියවරුන් ළඟ තවන ලදුව, ඒ කියන්නේ තැන්පත් කරන ලදුව කුණු වීමට පැමුණුන දාවිද් තුමා. නමුත් දෙවියන් වහන්සේ විසින් නැගිට්ටුනොට තනන් වහන්සේ කුණු වීමට නොපැමිණිසේක. යේසුස් වහන්සේ ගැනයි මේ පාවුලතුමා කතා කරන්නේ. එයි සහෝදරයනි, උන්වහන්සේ කරුණ කොටගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශ කරනු ලබන බව දැනගන්න. යේසුස් වහන්සේ තමයි ඔබගේ මගේ පාපයට කමාව දෙන්නේ. අදහ ගන්නා වූ සියල්ලෝ උන්වහන්සේ කරුණ කොටගෙන සියලු දේවල් පිළිබඳව නිදෝෂ කරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරුණ කොට නිදෝෂ කරනු ලබන්නට නොපුළුවන් විය. එබැවින් එලා දකින්නනි බලව් පුදුමව් විනාශව් මක්නිසාද නුඹලාගේ දවස්වලදී ක්‍රියාවක් කරමි. ඒ ක්‍රියාව ගැන යමෙක් නුඹලාට ප්‍රකාශ කළා නුඹලා කිසිසේත් ඒ විශ්වාස නොකරන්න ඕය. අනාගත වක්තෘන් වරුන්ගේ පොත්වල ලියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නයි කියලා පාවුලතුමා එතනදී යම් අවවාද පවා දෙනවා මේ සමහර මිනිස්සුන්ට, ආගමික නායකයන්ට. එතනදී කියනවා අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද, මම කියන්නේ රෝම 1:4. එතන කියනවා අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් අනුග්‍රහය සමාදානය තුලාට වේවා. ඒ පුත්‍රයන්න් වහන්සේ මාංශාකාරයෙන් දාවිද්ගේ වංශයෙන් ඉපිද ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයන්න් හැටියට මලවුන්ගෙන් නැගිටීම කරන කොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශ කරනු ලැබුවා. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා බලයෙන් යුක්තව ප්‍රකාශ කළා. ආමෙන්. මේ වචනේ අසන්න ඕන. මේ දේව වචනේ මම මේ ප්‍රකාශ කරන්නේ. මගේ කාරණාවල් මගේ මේ අදහස් නෙමෙයි. මොකද මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම උන්වහන්සේට යටත් වෙන්න උත්සාහ කරන, උන්වහන්සේගේ වචනේ මේ සත්‍යතාවය තව තවත් හොයමින් ඒ වචනේ සත්‍යතාවය තුල මගේ මුළු ජීවිත ගමන, මගේ බිරිඳගේ, මගේ දරුවන්ගේ අපගේ ජීවිත ගමන ඒ උන්වහන්සේගේ වචනේ තුල අපි ස්ථාපිත කරගන්න උත්සාහ කරන දෙවියන් වහන්සේගේ දරුවන්. ඒ නිසා මේක වචනය තේරුම් ගන්න දරුවනේ, කිතුමෝනේ මේක තේරුම් ගන්න. යොහන් 6:36 කියනවා නුඹලා මා දැකත් අදහන්නේ නැතයි මම නුඹලාට කීමි. පියාණන් වහන්සේ මට දෙන සියල්ලම මා වෙතට එන්න ඕය. මා ළඟට එන තැනත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත. මක්නිසාද මා ස්වර්ගෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා ඒ උත්තනන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස. මා ඒ උත්තනන් වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලන් කිසිවෙක් නැති වෙන්න නෑව. මා විසින් අන්තිමේ දවසේදී ඒ නැගිට්ටුවීමේ අම්න දවසක් එනවා කිතුණෝනි. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය නැගිටින්න යනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම වෙලාවේදී ඊමේදී ජීවත්ව සිටින කිතුණුවන් අපි මැරෙන්නේ නැතුව අපේ ශරීරය වෙනස් කරනු ලබලා අපිවත් උන්වහන්සේ ඔසව ගන්නට යනවා. ඒ බලාපොරොත්තුව එක ඉක්මනින්ම වෙන්න යනවා නොබෝ කාලෙකදී. ඒ බලාපොරොත්තුව ඔබට මට උන්වහන්සේ දීලා තිබෙනවා. ඒ නිසා මෙතනදී ඒ තවත් දුරටත් ඒ යෝහන් 6 වෙනි පරිච්ඡේදයේ කියනවා 36 ඉඳන් පළහැට කියනකොට මක්නිසාද මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නම් පුත්‍රයාණන් බලා ඔහු කෙරෙහි අදහන්නා වූ සෑම සදාකාල ජීවනයේ ලැබීමය. මමද අන්තිම දවසේදී ඔහු නැගිට්ටවන්නේ මේ කීසේක. පුත්‍රයාණන් දෙසන බලන අයව විතරයි නැගිට්ටවන්නේ. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බලන අයව විතරයි නැවත නැගිට්ටවන්නේ. මැරිච්ච සුද්ධවන්තයන් දෙස බලන අයව නෙමෙයි. මැරිච්ච සුද්ධවන්තයන්ට බයිබලයට පටහැනිව යාඥා කරන අයව නෙමෙයි. මරියතුමීට යාඥා කරන අය නෙමෙයි. යේසුස් වහන්සේ කෙරෙහි අදහන්න වූ සෑම දෙනම අන්න. මරියතුමී කෙරෙහි අදහන අය නෙමෙයි. මැරිච්ච සුද්ධවන්තයන් කෙරෙහි අදහන අය නෙමෙයි. ඒගොල්ලන්ට යාඥා කරමින් ඒගොල්ලන්ට බුදු බෝධාවල් පවත්වමින් අර මේ
ඔය මැටි රූප ගල් පිළිම උස්සගෙන යන අය ගැන මේ යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ. යේසුස් වහන්සේ ක්‍රියා දාන්නා වූ අය. උන්වහන්සේ ගලවන්නේ. ඒ නිසා මෙවැනි බලවත් කාරණා තිබෙනවා උන්වහන්සේගේ වචනේ ලියලා. 1 කොරින්ති 15:20 1 කොරින්ති 15:20 පවුල්තුමා කියනවා නමුත් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටිනසේක්මය. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටින සිටිනසේක්මය. උන්වහන්සේ සතපින්නන්ගේ නාඹුල් ඵලය මක්නිසාද මිනිස්සුයෙකු කරන කොටගෙන මරණය පැමිණෙන බැවින් මිනිස්සුයෙකු කරන කොටගෙන මරණය පැමිණෙන බැවින්. ඒ කියන්නේ ආදම් මේව කරන කොටගෙන මරණය ආවයි කියන එක කියන්නේ බැවින් මිනිස්සුයෙකු කරන කොටගෙන මලවුන්ගෙන් නැගිටීමට පමුණුනේ. ඒ දෙවෙනි මිනිස්සයා කියන්නේ යේසුස් වහන්සේ කරන කොටගෙන නැවත නැගිටීමක් ආවා. මක්නිසාද ආදම් තුල සියල්ලන් මරණාක් මෙන්ම ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලම ජීවත් කරනු ලබන්නෝය. නමුත් එක් අය තම තමාගේ ක්‍රමයෙන්ය. ක්‍රිස්තුස් වහන්සේ නාඹුල් ඵලයය. ඉන්පසු ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ සන්තක වූ නැගිටින්නෝය. එවිට කෙලවර පැමිණේ. උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද නැති කලෙහි උන්වහන්සේ රාජ්‍ය පිය වූ දෙවියන් වහන්සේට බාර දෙනසේක. මක්නිසාද උන්වහන්සේ සියලු සතුරන් තමන්ගේ පාදයට දමනතුරු රජකම් කරන්නට ඕනෑය. නැති කරනු ලබන්නා වූ අන්තිම සතුරා නම් මරණයය. ආමේන්. ඒ වගේම තිබෙනවා 1 තෙසලෝනික 4 16 වෙනි පදේ මක්නිසාද ස්වාමින් වහන්සේගේ මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෝගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයට ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. උන්වහන්සේ තුල මලා වූ අය පළමුවට නැගිටින්න නොය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විට ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුලින් අහසට ඇදගනු ලබන්නෙමු. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටිමු. හලෙලූයා. ලෝෂ්‍යමේරා. මානුනාසික වචනේ බලවත්කම 1 යොහන් 3 වෙනි පරිච්ඡේදයේ එකේ කියනවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට වදාළසේක්දයි බලන්න. අපි එබඳුෝය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින බැවින් අපද අඳුනන්නේ නැත. ප්‍රේමවන්තයනි අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නේ මුදයි තාම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වෙන බව දනිමු. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමු. උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා තිබෙන සෑම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන් තමුන්ව පිරිසිදු කරගනිවි. දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න දෙවියන් වහන්සේ තමයි බලය දෙන්නේ. ඒ නිසා ඔය පාප්පරයා රට රාජ්‍ය වලට ගිහලා ඕගොල්ලෝ හැමෝම දෙවියන් වහන්සේගේ දරුවෝ කිව්වට දෙවියන් වහන්සේගේ දරුවෝ කියන්නේ බයිබලේ නම් කියන්නේ යේසුස් වහන්සේගේ අදහන. දෙවියන් වහන්සේගේ අදහන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අදහන. තම පුත්‍රයාණන් යේසුස් වහන්සේ වෙන තම පුත්‍රයාණන් මරුන්ගෙන් නැගිට්ටෙව්වා. ඒ කාරණාවකදී අදහනයි තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්නේ. ආමේන්. ඒ නිසා බයිබලයට එහා මට යන්න බෑ වෙන ඔය ආගමික නායකයෝ ගියාට. ඒ නිසා මේ සියල්ල ඉදිරියේ අද වගේ දවසක මේ යේසුස් වහන්සේ මරුන්ගෙන් නැගිටීම සීකරන අද වගේ දවසක අපි මේ කතා කරපු දෙවියන් වහන්සේගේ වචනේ පුදුමයි. උන්වහන්සේගේ වචනේ ප්‍රබලයි. උන්වහන්සේ මරුන්ගෙන් නැගිටීම ඒක වචනේ ලියා තිබෙන ලියවිලි ප්‍රකාරයට වෙච්ච දෙයක්. ආමේන්. එනිසා දේව වචනේ බලවත් දේව වචනේ තුල පවතින කිතුනනි. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටිනසේක්මය. මම අවසානයෙන් කියන්න යනවා. කොලොස්සේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් 4 වෙනි පදයට කියනවා. ඉතින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිට්ටෝණු ලම් උසස් තැන්නේ තිබෙන දේවල් සොයන්න. එහි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වැඩ සිටිනසේක. පොළවේ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකන්න. මක්නිසාද නුඹලා මලහුය. නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සංගවා තිබේ. අපේ ජීවනය වන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වන කල නුඹලා උන්වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වන්නෝය. මෙන්න සැබෑ කිතුණුවාට තිබෙන බලාපොරොත්තුව. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිටුව අය ක්‍රිස්තුස් වහන්සේ තුල නැගිටවුණු ලදහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සලකන්න. මේ ස්වර්ගික දේවල් බයිබල් වල තරම් කියනවා මේක අලුත් ගිවිසුමින්. ස්වර්ගික දේ ගැන බලන්න. උසස් තැන්හි තිබෙන දේවල් බලන්න. ඔය සමහර අද කිතුණු කණ්ඩායම් කරන දේවල් ගැන නෙමෙයි. ඔය ෆෝන් චාට් කරන දේවල්, ඔය මුදල් පසින් වලට මුදල් ලැබෙන ඒවා, විදුලි උපකරණ රිපෙයාර් කරන ඒවා, ඔය සාතනික හාස්කම් ගැන නෙමෙයි. ඔය බොරු දේවල් පොළවේ කාරණා නොවේ. you claim it, you have it කියන බොරු දේවල් නෙමෙයි. මේ ධනාත්මක චින්තන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. ස්වර්ගික දේ ගැන හිතන්න. පොළවේ දේවල් නෙමෙයි. ඔබට අර වාහනේ දෙනවා, ඔබට මේ වාහනේ දෙනවා, ඔබට මේ රැකියාව දෙනවා, ඔබ උසස් කරනවා, ඔබ රැකියාවෙන් උසස් කරනවා, ඔබට අර එක දෙනවා, ඔබට මේක දෙනවා. මේ කියන දේවල් ගැන නෙමෙයි. පොළවේ දේවල් ගැන නෙමෙයි බලන්න කිව්වේ යේසුස්. ඉහළ තිබෙන දේ ගැන බලන්න. ඒ නිසා කිතුණුවනි. මම දැන් මේ වචනේ අවසන් කරන අතර උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට නුඹලා උන්වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වන්නෝය. ඒ නිසා මේ උතුම් මේ තේජසේ බලාපොරොත්තුව උන්වහන්සේ ඔබට මට දීලා තිබෙනවා කිතුණුවනි. ඒ නිසා අද මේ කතා කරපු දේ ඒ යේසුස් වහන්සේගේ මරණය සම්බන්ධව තිබෙන මේ සාක්ෂි, උන්වහන්සේගේ වචනේ ලියා තිබෙන කාරණාවල් ඇතුළුව ඒ තිබෙන ඒ සාක්ෂි ගැන අපි අද බැලුවා. ඔබ කිතුණුවනි මේ වචනේ තුලින් ශක්තිමත් වෙන්න. මම වැදගැම්මක් නැහැ.
නමුත් මම කතා කළේ දේව වචනය. මේ දේව වචනය තුලින් ඔබ ශක්තිමත් වෙන්න, ඔබ තව තවත් බලවත් වෙන්න, ඔබට තිබෙන ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තිබෙන ඇදහිල්ලෙන් තවත් බලවත් වෙන්න. මොකද බයිබලයේ එක තැනක කියනවා මේ පමණ සාක්ෂිකාර සමූහයක් අපව වට කරලා තිබෙනවා. වර්තමාන සභාව වට කරලා තිබෙනවා. එදා අබ්‍රාම්ලා නිදම්ම. ඒ නිසා දේව වචනේ පුදුමයි. ඒ නිසා අපට තිබෙන ඒ තේජසේ බලාපොරොත්තුව, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමේ බලාපොරොත්තුව, උන්වහන්සේගේ ඊමේ බලාපොරොත්තුව තුල යේසුස් වහන්සේ නැවත නැගිටුණා වූ ඒ උන්වහන්සේගේ බලයෙන් ඔබව මාවත් උන්වහන්සේ නැගිටවන්නට යන්නා වූ ඒ බලාපොරොත්තුව තුල ඔබ සිටින්න. දරුවනේ, කිතුණෝනේ, ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. ආමේන්.